තෙරුවන් සරණයි. අදත් අපේ සුපුරුදු දහම් හමුවට අපි එකතු වී සිටින්නේ. විවාහ වර්ෂයෙන් අද 2020 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ 24 වැනි සෙනසුරාදාව ශ්‍රී ලංකා වෙලාවෙම උදෑසන 5:30 සිට හෝරා 2ක් විතර අපි මේ සඳහා එකතු වෙනවා. අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් තමයි අපි එකතු වෙන්නේ. වෙනද වගේම මේ දහම් හමුවට අපේ කල්යාණ මිත්‍ර පිරිස සහසම්බන්ධ වී සිටිනවා. හැමදෙනාම අපි ඊ타ත්ම ගෞරවයෙන් සහ කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගන්නවා. අපි දහම් හමුව ආරම්භ කරමු. මේ උතුම් ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ ගෞරවයෙන් සිහි කරගෙන නමස්කාර පාඨය තුන් වාරයක් කියලා බුද්ධ වන්දනාවෙන් නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. තෙරුවන් සරණයි හැමදෙනාටම. අවසරයි. අපි විශේෂ මාතෘකා තියාගෙන මේ ධර්ම සාකච්ඡා මාලාව කාලයක් තිස්සේ කරගෙන එනවා. අපි හැමදෙනාගේම ධර්ම අවබෝධය පිණිස අපි මේ උතුම් කාර්යයේ දිගටම නිරත වන්නේ. ඒ වගේම තවත් මේ අපේ දහම් සාකච්ඡා සම්මන්ත්‍රණ ආදියට සහසම්බන්ධ වෙන මේ ශ්‍රවණය කර නැත්තන්ටත් අපි මේ දහම් හමුව ඵලදායී වේවි. අපි කතා බහ කරන්නේ සාකච්ඡා කරන්නේ තථාගත බුදු පියාණන් වහන්සේ අනාවරණය කර නිරාවරණය කර ඒ ශ්‍රේෂ්ඨ දහම. ඒක සෝබා දහම කියන්නත් පුළුවන්, ලෝක ස්වභාව ධර්මය කියන්නත් පුළුවන් එක් පැත්තකින්. අනිත් පැත්තෙන් මානව ඉතිහාසයේ මිනිසෙක් විසින් ගොඩනගන ලද, හඳුන්වා දෙන ලද විශිෂ්ටතම ආචාර ධර්ම පද්ධතිය කියන්නත් පුළුවන්. ඉතින් ওই දෙකම අන්තර්ගතයි තථාගත දහමේ. ওই දෙක තමයි ධම්ම සහ විනය කියලා කිව්වේ. විනය කියන්නේ අර බුදු පියාණන් වහන්සේ හඳුන්වා දෙන ලද, මතු කර දක්වන ලද ශ්‍රේෂ්ඨ ආචාර ධර්ම පද්ධතිය. ධම්ම කිව්වේ මේ ලෝක ස්වභාව ධම. ඒක විවරණය කරලා, ඒක තේරුම් කරලා ඒ ස්වභාව ධමත් සමග ගත කරන ජීවිතය. අපි ඒක දැන් හඳුන්වන්නේ අනිශ්චිත විහරණය කියලා. අපි මේ අපේ සාකච්ඡාවට මාතෘකාව හැටියට තියාගෙන තියෙන්නේ අනිශ්චිතෝච විහෙරති කියන පාලි පාඨය. අපි අනිශ්චිත විහරණය යනුවෙන් යොදාගෙන තිබෙනවා මාතෘකා පාඨයේ හැටියට. ඉතින් මේ අනිශ්චිත බව මම හිතන දැනටමත් අපි මේක තේරුම් අරගෙන ගොඩනගාගෙන තියෙන තත්වයක්. නොඇලී නොගැටී නොමුලාව හිත පවත්වා ගැනීම මූලික වශයෙන්. සාමාන්‍යයෙන් අපි දන්නවා මේ දකින අහන විඳින දේවල් වලට මනසේ කිසියම් ආකාරයක ප්‍රතිචාර දැක්වීමක් කරනවා අපේ මනස. සමහර විට මුලින්ම සිද්ධ වෙන්නේ අත් වශයෙන් මේ දකින අහන විඳින දේ වටහා ගැනීමයි. විඤ්ඤාතයේ තමයි පළමුව සිද්ධ වන්නේ. ඒ තේරුම් ගැනීම, වටහා ගැනීමත් සමග ඊළඟට සිදුවන්නේ සාමාන්‍යයෙන් විඳීම කියන தත්වය. විඳීමත් සමග තමයි මේ බැඳීම එක්කෝ ඇලීම් වශයෙන් නැත්නම් ගැටීම් වශයෙන් හෝ මුලා වීම වශයෙන් මේ බන්ධනය සිද්ධවන්නේ. මේකට නිශ්චිත කියනවා, උපාදාන කියනවා, ඔය වගේ වචන පාවිච්චි වෙලා තියෙනවා. ඉතින් එසේ නිශ්චිත වීමෙන්, උපාදාන වීමෙන්
තමයි ගැටලුව. නැත්නම් අපි කියන කෙලෙසීම හිතේ ඇති වෙන්නේ. ඒ කෙලෙසීමම දුකට හේතුවක් බවට පරිවර්තනය වෙනවා. ඒ නිසයි මේ අනිශ්චිත විහරණයක් බුදුදහමේ උගන්වන්නේ. නොඇලී නොගැටී නොමුලාව කටයුතු කිරීමක් පිළිබඳව. ඉතින් ඒ ඇත්තටම විශාල කුසලතාවයක් ඒක අනිශ්චිත විහරණය කියලා කියන්නේ. ඒ කුසලතාවය අපි අප තුළ වර්ධනය කරගත යුතු එකක්. ඒක කිසියම් දැනුමක් පුහුණුවක් තුළින් වර්ධනය කරගත යුතු වඩාගත යුතු තත්ත්වයක්. ඉතින් අපි දැනටමත් මේ අනිශ්චිත විහරණය නොඇලී නොගැටී නොමුලාව හිත පවත්වා ගැනීම, එවැනි ජීවිතයක් ගත කිරීම, වචනයෙන් ක්‍රියාවෙන් පවා මේ අනිශ්චිත භාවයේ පවත්වා ගත යුතුයි. විහරණය කිව්වම ඔය කාය වාක් මනෝ තුනම අන්තර්ගත වෙනවා. එතකොට මේ තුනෙන්ම අපි නොඇලී නොගැටී නොමුලාව කටයුතු කිරීමේ කුසලතාවයේ දැනටමත් අපි පුරුදු පුහුණු වෙලා තියෙනවා. ඉතින් තවදුරටත් කොහොමද මේ අනිශ්චිත විහරණය, මේ පద్මාකාර ජීවිතය ගත කරන්නේ? යම් මොහොතක අපේ සියලු දෙනා මරණ ධර්මතාවයට යටත් වෙනවා. ඉතින් මේ මොහොත දක්වාම මේ මරණ ධර්මතාවයට යටත් වෙද්දි ජීවිතය සබාධමයට අනුව නිමා වෙනවා. සියලු දෙනාගේ ජීවිතය ඒක සබාධමේ දෙයක්. අපි ඒකට කියන්නේ ධම්ම නියාමය කියලා. ඉතින් මේ මොහොත දක්වාම මේ අනිශ්චිත භාවයේ මේ පිරිසිදු බව අපි පවත්වා ගත යුතුයි. ඒ සඳහා උපකාරක වන තවත් කරුණු නැත්නම් තවත් දේශනා බුදු පියාණන් වහන්සේ මතු කරලා දෙන අපි මේ සාකච්ඡා කරමින් විමසමින් තේරුම් ගනිමින් ඉන්නේ. ඉතින් අපි මේ සඳහා බුද්ධ දේශනා මේ සඳහා සුදුසු දේශනා අපි තෝරා ගන්නවා. මේ වන විට අපි අනුරුද්ධ මහා විතක්ක සූත්‍රය තෝරාගෙන තිබෙනවා මේ සාකච්ඡාවට. අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ ඇතුළත් මේ සූත්‍රය. ඉතින් එහි අපි පහුගිය සාකච්ඡාවේදී කතා කළා මහා පුරුෂ විතක්ක. මහා පුරුෂ කිව්වේ මහා පෞරුෂ කිව්වේ උසස් පෞරුෂ කියන එකයි. උසස් පෞරුෂයක් සහිත අය හිතන කියන කතා කරන ආකාරය, ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳ කිසියම් අදහස් 8ක් නැත්නම් ස්වභාවයන් 8ක් මෙහි ඇතුළත් වන්නේ. මුල් 7 අනුරුද්ධ හාමුදුරුවෝ ඉදිරිපත් කරපු කාරණා. ඒවා සියල්ල සම්පූර්ණ කිරීමක් වශයෙන් බුදුරජාණන් වහන්සේ 8 වෙනි මහා පුරුෂ විතර්කය ඉදිරිපත් කරා. ඉතින් විතක්ක කියන වචනේ සාමාන්‍යයෙන් අදහස කියන තේරුම තියෙනවා. කෙනෙක්ගේ හිතේ ඇති වෙන අදහස, එහෙම නැත්නම් කෙනෙක් පිළිගන්න කරුණ මතය, කෙනෙක් වටහාගෙන තියෙන කාරණේ, ওই විදිහේ අර්ථ කීපයක් අපිට විතක්ක කියන වචනයට දෙන්න පුළුවන්. ඒතර මෙතෙන්දී රහෝගතස්ස පටිසල්ලීනස්ස අනුරුද්දස්ස ඒවං චේතසෝ පරිවිතක්කෝ උදපාදි කියලා සූත්‍රයේ සඳහන් වෙලා තියෙන හුදකලාව සිටි අනුරුද්ධ හාමුදුරුවන්ට මෙවැනි අදහසක් ඇති වුණා, මෙවැනි කාරණයක් වැටහුණා කියලා අපිට ගන්න පුළුවන්. මේක හුදු සංකල්පනාවක් නොවේයි. පුද්ගලයෙක් ධර්මානුකූල ජීවිතයක් ගත කරනකොට නැත්නම් මේ අනිශ්චිත විහරණය තුළ උන්වහන්සේ ඉඳලා තියෙනවා. ඒකට ඒ තමන් මේ නොඇලී නොගැටී නොමුලාව ජීවත් වෙනවා. ඒකට මෙන්න මේ කාරණා උපකාරී වෙනව නේද කියන කාරණේ උන්වහන්සේටම වැටහුණා, අවබෝධ වුණා. ඉතින් ඒ අවබෝධ වුණු කාරණා ටික බුදුරජාණන් වහන්සේත් අපි කිව්වා උන්වහන්සේත් ඒ හා සමානව ඊට ඉහළ මට්ටමකින් මනස පවත්වාගත් කෙනෙක්. ඒක නිසා උන්වහන්සේටත් මේ කාරණා මෙසේම වැටහුණා, තේරුණා. ඉතින්
ඊට පස්සේ අනුරුද්ධ හාමුදුරන්ගේ අදහස් වලට තවත් යමක් එකතු කරලා ඒක පරිපූර්ණ කිරීමක් හැටියට බුදුරජාණන් වහන්සේත් මේ කාරණා අවසානයේ දැක්වෙන කාරණේ එකතු කරා. ඒක තමයි සූත්‍රයේ ඇතුළත් වෙලා තියෙන මේ කාරණා ටික තමයි. බුදුරජාණන් වහන්සේ එකතු කර අනුරුද්ධ හාමුදුරුවෝ ඉදිරිපත් කර අදහස් 7 උනේ අප්පිච්චතා, සන්තුට්ඨිතා, පවිවේකතා, ආරද්ධ විරිය, උපට්ඨිත සති, සමාහිත බව සහ ප්‍රඥාවන්ත බව. සමාහිත පඤ්ඤාවන්ත කියන මේ කාරණා. එතන ගුණාංග 7ක් උන්වහන්සේ ඉදිරිපත් කරලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළේ නිප්පපංචාරාමස්ස නිප්පපංච රතිනෝ කියන අදහස. ඉතින් ඒකත් සූත්‍රයේ අගට ඇතුළත් වෙලා තියෙනවා. අනිශ්චිත විහරණයක් සඳහා උපකාරක ධර්ම හැටියට අපි මේවට හඳුන්වන්න පුළුවන්. මින් දෙකක් අපි පහුගිය සාකච්ඡාවේදී කතා කළා. අප්පිච්චතා, සන්තුට්ඨිතා කියන කාරණා දෙක. අල්පේච්ඡතාවය කතා කළා. අප්පිච්චතා කියන්නේ ඉච්ඡා අඩු බව, නැත්තම් මේ විශේෂයෙන් ලෞකික පැත්තේ ඇති කරගන්න අපේක්ෂා බලාපොරොත්තු ආදියට තමයි මෙහි ඉච්ඡා කියලා කියන්නේ. ඉතින් අප්පිච්ච වෙනකොට ඉච්ඡා නැතුව නෙමෙයි, යම් ප්‍රමාණයකට අපි බෙදලා වෙන් කරලා කතා කළා. හැම දිනාටම තියෙනවා අපේක්ෂා බලාපොරොත්තු ප්‍රාර්ථනා. විශේෂයෙන් ජීවන පැවැත්ම සම්බන්ධයෙන් අපි ඇති කරගත යුතු දේවල්, එක්රැස් කරගත යුතු, සම්පාදනය කරගත යුතු දේවල් පිළිබඳව යම් අපේක්ෂා හැම මිනිසෙකුටම තිබෙනවා. ඒක වරදක් වෙන්නේ නැහැ, දෝෂයක් වෙන්නේ නැහැ. අපි ඒක කතා කළා. ඊළඟට එතනින් එහාට ගිහිල්ලා මිනිස්සු මේ වින්දනයේ පැත්තට යොමු වීම නිසා පංචකාම පිළිබඳ ඉච්ඡාත් ඇති වෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා මූලික වින්දනීය මාධ්‍ය 5ක් මිනිස්සු වින්දනයේ සඳහා පාවිච්චි කරනවා. ඒ වගේම මනසින් අලුත් දේවල් වටහා ගැනීමේ අවශ්‍යතාවයත් ඒ තුලිනුත් මිනිස්සු යම් ආකාරයක වින්දනයක් ලබනවා. දැන ගැනීම කියන කාරණේ විඤ්ඤාත කියලා ඒකට කියන්නේ. ඒක විඥාන ආහාර කියලාත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තිබෙනවා. අලුතෙන් යමක් දැන ගැනීමට තිබෙන කැමැත්ත නැත්තම් මනාපය, අවශ්‍යතාවය කියලා අපිට කියන්න පුළුවන්. එහෙම ලක්ෂණයක් මිනිස්යාගේ තියෙනවා. ඉතින් ওই විදිහට පසින්දුරන්ට සහ මනසට අලුතින් ඒ අරමුණු ලබා දීමෙන් මේ වින්දනය කරන්න මිනිස්සයා හුරු වෙලා තියෙන නිසා ඒ පැත්තටත් ඉච්ඡාව ඇති වෙනවා, කැමැත්ත ඇති වෙනවා. ඉතින් මේ ආර්ය ප්‍රතිපදාවේ යන අපි ඒ පැත්තට තියෙන ඉච්ඡා අපිට වහලා දාන්න පුළුවන්, අතහැරලා දාන්න පුළුවන්, කපා හරින්න පුළුවන්. අපි තියාගන්න ඕන නම් තියාගන්නේ ඉච්ඡාව, ඡන්දය, කැමැත්ත මේ ජීවිත පැවැත්මට අවශ්‍ය කරන දේවල් ටිකක් පිළිබඳව විතරයි. ඒවත් බොහෝම සරල චාම් ප්‍රමාණයකින් තමයි අපි ඒව පවත්ව ගන්න. ඊළඟට අනිත් පැත්තෙන් අපි කතා කරා මේ කුසල ඡන්දය පිළිබඳව. කාම ඡන්දය අපි අතහැරලා දාලා කුසලයේ වඩා ගැනීමට තියෙන කැමැත්ත, ඕමනාව කියන කාරණේ ඒකත් කැමැත්තක් තමයි, අපේක්ෂාවක ස්වરૂපයක් එතනක් තියෙනවා. නමුත් ඒක නිවනට බාධාවක් වෙන දෙයක් නෙවෙයි කුසල ඡන්දය. ඒක නිසා ඒකයි මෙතන අප්පිච්චතා කියලා අල්පේච්ඡතාවය එහෙම නැත්නම් ඉච්ඡා අඩු බව හැටියට සඳහන් කරලා තියෙන. ඉච්ඡා නැති බව නෙමෙයි, ඉච්ඡා අඩු බව. එතකොට ඒක මේ අනිශ්චිත විහරණයට ගොඩාක් උපකාරී වෙනවා. මහිච්ඡතාව තමයි මේකේ ප්‍රතිවිරුද්ධ තත්ත්වය. එහෙම නැත්නම් අකුසල තත්ත්වය කියලා අපිට කියන්න පුළුවන්. බොහෝ අපේක්ෂා බලාපොරොත්තු ඇති බව. ඒක ඉතින් අපි දන්නවා අනිවාර්යයෙන්ම නිවුණු සැනසුණු ජීවිතයක් ගත කරන්න ඒක ලොකු බාධාවක්. ඉතින් ওই කාරණේ අපි කතා කරා. දෙවෙනි කාරණෙත් අපි අවධානයට ගත්ත සන්තුට්ඨිතා කියලා. සතුටින් ජීවත් වීම. ඒකත් බොහොම ගැඹුරින් අවබෝධ කරගෙන
මේ සන්තුෂ්ඨිතාව ගොඩනගා ගන්න එක ලේසි වැඩක් නෙවෙයි. සාමාන්‍යයෙන් මිනිස්සු සතුටු වෙන්නේ අසුතවා පුතුජන මට්ටමේදී අර අපි කලින් කියපු පසින්දුරන්ට සහ මනසට ඊට අදාළ අරමුණු ගෝචර කර ගැනීමෙන්, ඒ කියන්නේ රූප බැලීමෙන්, ශබ්ද ඇහිීමෙන්, ගන්ධ රස පහස විඳීමෙන්, නොදන්නා කරුණු අලුතෙන් දැන ගැනීමෙන් මේ වගේ කාරණා හරහා තමයි හුඟක් සතුටු වෙන්නේ. නමුත් ඒ සතුට පහත් ඕලාරික දෙයක් හැටියට බුදුදහමේ පෙන්නලා පංචකාමයෙන් ලබන සතුට වෙනුවට ඊට වඩා යහපත් උතුම් දෙයකින් ලබන සතුටක් බුදුදහමේ හඳුන්වා දීලා තියෙනවා. පළමු පියවර හැටියට ඒකට කියන්නේ පුඤ්ඤ කියලා. පිනායාම. අර සන්තුට්ටි කියනවට වැඩිය ටිකක් ඒක වෙනස්. සන්තුට්ටි කියන වචනේ හුඟක් වෙලාවට අදහස් කරලා තියෙන්නේ අර ඉන්ද්‍රිය පිනවීමෙන් ලබන සතුට වගේ දෙයක්. නමුත් පුඤ්ඤ කියන තැනට එනකොට ඊට වඩා යහපත් ක්‍රියාවක්, හොඳ දෙයක්, සුබ සාධනීය ක්‍රියාවක් කරලා එයින් ලබන සතුට. ඒ සතුට තවත් ඉස්සරහට ගෙනහිල්ලා තියෙනවා. පීති සම්බොජ්ජංග වගේ මට්ටමට එනකොට හුඟක්ම අර තමන්ගේ කෙලෙස් අඩු කරගෙන තමන් කාමයන්ගෙන් ඈත් වෙලා දුරු වෙලා ගත කරන ජීවිතය තුල ලබන ඒ සැනසීම. ඒක හඳුන්වලා තියෙන්නේ පීති කියන වචනේ. ධානවලදීත් ඒ වගේම බෝධිඅංග ධර්මවලදීත් මේ පීති කියන වචනේ යෙදිලා තියෙනවා. ඊට පහළදී සන්තුට්ටි කියන වචනය බොහෝ වෙලාවට යෙදිලා තියෙනවා. පුඤ්ඤ කියන වචනේ යෙදිලා තියෙනවා. ඉහළට යනකොට පීති කියන වචනේ තමයි යෙදෙන්නේ. මේ ධර්මයේ බොජ්ජංගවලදීත් යෙදෙන්නේ පීති සම්බොජ්ජංග කියලා. ධාන මට්ටමේදීත් යෙදිලා තියෙන වචනේ පීති කියන වචනේ. ඒ මට්ටම් වලට එනකොට අපි අර කාමයෙන් භුක්ති විඳින ඒ ඕලාරික සතුට පැත්තකට දාන්න අපිට පුළුවන්. ඒකට ශක්තිය තියෙනවා. පැත්තකට දාලා අපි පුරුදු වෙනවා ඊට වඩා ඉහළ තත්වයකට, ඉහළ මට්ටමක සතුටක් නැත්නම් ඉහළ මට්ටමක තෘප්තියක් ලබන්න. ඉතින් ඒ හැකියාව ක්‍රමයෙන් ආර්ය ශ්‍රාවකයා තුළ ඇති වෙනවා. ඒක ඇත්තටම අර අවබෝධයත් එක්ක ඇති වෙන තත්ත්වයක්. මේ ඕලාරික සතුට, ඕලාරික වශයෙන් ලබන මේ පංචකාම භුක්ති විඳීමෙන් ලබන සතුටක් හැටියට ඒක පිළිගන්නවා බුදුදහම. සන්තුෂ්ඨිතාවය ඒ ස්වභාවය. නමුත් ඒක බොහෝ දුරට මේ දුකට දොර විවර කිරීමක් ඒකේ තියෙනවා. අපි දන්නවා ලෝකේ මිනිස්සු දිහා බලපුවම අපේ ජීවිත තුලින් වුණත් අපිට ඒක ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙනවා. අපි ලෞකික වශයෙන් ඉන්ද්‍රිය පිනවීම කාර්යයෙන් ලබන සතුටට ගියාම බොහෝ වෙලාවට අන්තිමට ඉතුරු වෙලා තියෙන්නේ කෙටි කාලීන සතුටක්, නමුත් දිගු කාලීන දුකක් භුක්ති විඳින්නෙක් බවට පරිවර්තනය වෙනවා. ඒ ඔය ගැටලුව බුදුදහම අඳුනගෙන තියෙනවා. ඒක නිසා ක්‍රමයෙන් මේ වින්දනය ඉහළ මට්ටමකට මාරු කිරීමක් බුදුදහමේ තියෙනවා. මේක නතර කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක නිසා අර පංචකාමයෙන් භුක්ති විඳින ඒ සතුට වෙනුවට පින් කරන්න පුණ්‍ය කටයුතු. පුණ්‍ය කියලා යහපත් දේවල්, හොඳ දේවල්, ප්‍රයෝජනවත් දේවල්, අනිත් අයගේ සමාජයේ යහපත පිණිස හේතු වෙන දේවල් හඳුන්වා දීලා ඒ විදිහට කටයුතු කරන්න උත්සාහ කරන්න. එවැනි හඳුන්වා දීමක් කරන්න. එතනින් නොනැවති පීති සම්බොජ්ජංග වැනි තත්වයනොත් බුදුදහමේ පෙන්නලා දෙනවා. ඉතින් ඒ විදිහට මේ යම්කිසි දෙයකින් ලබන උසස් වින්දනය ඒක උසස් මට්ටමකට පරිවර්තනය කරගන්න බුදුදහම මඟ පෙන්නලා තියෙනවා. මොකද ඒ උසස් මට්ටම කිව්වේ ඒ ඉහළට යන්න පුද්ගලයේ තෘප්තිමත් වෙන්නේ, සතුටු වෙන්නේ කාමයෙන් නෙමෙයි. නිෂ්කාමයට අවතීර්ණ වීමෙන්. ඒ වගේම තවත් විශේෂ පැත්තක් බුදුදහමේ හඳුන්වා දෙනවා. ඒ තමයි නිකලෙස් භාවය.
කෙලෙස් ගෙවා දැමීමෙන් ඇති වෙන ඒක සතුටකටත් වඩා බොහොම සැනසිලිදායක තත්වයක් ඒ තත්වය. ඉතින් එවැනි දෙයක් තමයි ධහමේ ඉහළට යන්න හඳුන්වා දීලා තියෙන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම මේ වගේ මේ මහා පෞරුෂයක තියෙන ලක්ෂණය වෙන්නේ අර පහළ මට්ටමේ දේවල් වලින් ලබන සතුට නෙවෙයි. ඒක නිසා මෙතෙන්දී අපි මේ සන්තුට්ඨිතා කියන වචනෙන් හුඟක් වෙලාවට අපි ගන්නෙ අර ඉහළ මට්ටමේ සැනසිලිදායක මානසිකත්වයයි මෙතෙන්දී ගන්න. ඉතින් ওই විදිහේ ওই කාරණා දෙක අපි ඊයේ නෙවෙයි කලින් පෙරේද සාකච්ඡාවේදී අපි කතා කළා. අපි බලමු තවදුරටත් මේ අනිශ්චිත විහරණයට මේ නියුණු සැනසුණු ජීවිතයට පద్මාකාර ජීවිතයට උපකාරී වෙන ආකාරයෙන් මේ සූත්‍රයේදී අනුරුද්ධ හාමුදුරු ඉදිරිපත් කරන මේ කාරණා මොනවද කියලා ඊළඟ කාරණාව හැටියට මෙතන ඉදිරිපත් කරන කාරණේ තමයි පවිවේක කියන කාරණේ. පවිවිත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ සංගනිකාරාමස්ස කියලා. ඒ කියන්නේ පවිවේක කියන වචනයක් බුදුදහමේ නැත්නම් එවැනි කුසලතාවයක් බුදුදහමේ ඉගැන්වෙනවා. විවේක සහ පවිවේක කියලා කාරණා දෙකක් ඉගැන්වෙනවා. සාමාන්‍යයෙන් විවේක තත්වයේ වෙන්නේ කයින් කරන කායික වැඩ කටයුතු, කය මෙහෙवला කරන වැඩ කටයුතු වලින් ඉවත් වීමෙන් කාය විවේකයක් එනවා. ඒ වගේම කතා බහත් එහෙමයි. අපි පුද්ගලයන් සමග කතා බහ කරන සම්මුඛ වෙලා එහෙම නැත්නම් දුරකථන වෙනත් මාධ්‍ය වලින් එතකොටත් එක්තරා ප්‍රමාණයක වෙහෙසකර තත්ත්වයක් පවතින්නේ. එතකොට කායික ක්‍රියා වාචික ක්‍රියා නතර කිරීමෙන් සෑහෙන දුරට කාය විවේකයේ කියලා දෙයක් ඇති වෙනවා. ඊළඟට මනසින් මේ ලෞකික දේවල් හිතනකොට මානසික අවිවේකයක් ඇති වෙනවා. ඒවා හිතන ප්‍රමාණය අඩු වුණොත් අඩු කරගත හැකි නම් චිත්ත විවේකයක් ඇති වෙනවා. එතකොට සාමාන්‍යයෙන් උසස් පෞරුෂයක ලක්ෂණ අපි මේ කතා කරන්නේ මහා පුරුෂ ලක්ෂණ කියලා අපි මේවට කියන්නේ. උසස් පෞරුෂ ලක්ෂණ. උසස් පෞරුෂ ලක්ෂණයක් තමයි විවේකී ජීවිතය. කාය විවේකයක් චිත්ත විවේකයක් තියෙනවා. ඉතින් ඔය දෙකට එකතු වෙන උපදි විවේකයේ කියලා තව කාරණයක්. මානසික පැත්තේ විශේෂයෙන් මේ කෙලෙස් අඩුවීමෙන් ඇති වෙන විවේකය. දැන් අපි හොඳටම දන්නෝ කයින් වැඩක් නොකර වචන භාවිතයකිනුත් තොරව හිටියත් හිතින් බොහෝ දේවල් හිතනවා නම් කල්පනා කරනවා නම් එතන චිත්ත විවේකයක් නැහැ. මානසිකව ඒ පීඩා විඳින්මින් තමයි ඉන්නේ. ඉතින් ඒක ඇත්ත වශයෙන්ම කාය විවේකය බුදුදහමේ අගය කරනවා. නමුත් ඒක පරිපූර්ණ විවේකයක් හැටියට සලකන්නේ නැහැ. හොඳම විවේකයේ හැටියට සලකන්නේ චිත්ත විවේකය. මානසික පැත්තේ ඇති කරගන්නා වූ විවේකය. ඒක ඔය කාය විවේකයේ තරම් ලේසියෙන් ඇති කරගන්න බෑ. දැන් අපිට කාය විවේකේ නම් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. අනිත් අයගෙනුත් ඒකට උදව් ලබාගත හැකියි. දැන් මම ගොඩක් වෙහෙස මහන්සියලා වැඩ කරනවා නම් කය මෙහෙवला මට පුළුවන් ප්‍රමුඛතා ලේඛනයක් හදලා මම වෙහෙස වෙන දේවල් වලින් සෑහෙන වැඩ කොටසක් හිතලා මතලා අයින් කරලා දාන්න. එහෙම නැත්නම් තව කෙනෙකුට පවරන්න පුළුවන් මෙන්න මේ මං කරන වැඩ වලින් කොටසක් බාර ගන්න කැමතිද කරන්න කියලා උදව්වක් හැටියට තමන් කරන වැඩ වලින් කොටසක් පවරන්න පුළුවන්. ඒ විදිහට අපිට කාය විවේකයේ සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. ටිකක් පහසුවෙන්. කතා බහත් එහෙමයි. ඒකත් අපිට අවම කරගන්න පුළුවන්, අඩු කරගන්න පුළුවන්. නමුත් චිත්ත විවේකයේ ලබා ගැනීමෙහිලා අර වගේ තවත් කෙනෙකුගෙන් ආධාරකයක් ලබා ගන්න බෑ ඇත්ත වශයෙන්. සිතේ තියෙන මේ නොඑක් විදියට හිතන ගතිය, චේතනා ලක්ෂණය, විතර්ක ලක්ෂණය, ප්‍රපංච කරන ගතිය, මනසින් සැලසුම් කරන ගතිය, හිතන ගතිය
ඒක අඩු කරන්න නම් අර අපි මුලින්ම කියපු කාරණේ හුඟක් උපකාරී වෙනවා. අප්පිච්චතා කියන කාරණේ. මහිච්ඡතාවයේ තියෙනකොට ගොඩාක් අපේක්ෂා බලාපොරොත්තු තියෙනකොට ගොඩක් දේවල් හිතන්න වෙනවා. කල්පනා කරන්න වෙනවා. මනසින් සැලසුම් කරන්න වෙනවා. ඉතින් අපි අල්පේච්ඡතාවයට ගියොත් මේ පවිවේකයත් ඇත්තටම එතෙන්ට එනවා. දැන් අපිට ගොඩක් දේවල් ජීවිතේ අපේක්ෂා බලාපොරොත්තු නැත්තම් හිතන්නත් ඕනේ නෑ ඇත්තට. හිතන්න දෙයක් නැහැ. ඒවා මොකද අපිට ගොඩක් දේවල් අවශ්‍ය නැහැ. ඊළඟට ගොඩක් සම්බන්ධතා තියෙනකොටත් ගොඩක් හිතන්න වෙනවා. පුද්ගල සම්බන්ධතා බහුල වුණාම ඉතින් ඇත්තට මේ මහා පෞරුෂ ලක්ෂණය වෙන්නේ ගොඩක් සම්බන්ධතා ඇති බව නෙමෙයි. පුද්ගල සම්බන්ධතා අඩු බව. දැන් සාමාන්‍යයෙන් නම් පුද්ගලයන් ගොඩාක් එක්ක සම්බන්ධතා පැවැත්වීම ලොකු දෙයක් හැටියට සමහර විට සලකන්න පුළුවන්. ඒ වගේ සලකන අවස්ථා තියෙනවා. එහෙම මේ පුද්ගල සම්බන්ධතා වැඩි අවස්ථා සාමාන්‍යයෙන් සමාජයේ එහෙම සලකන ස්වරූපයක් තියෙනවා. නමුත් මේ ආර්ය ජීවිතයේදී නැත්තම් නිකලස් ජීවිතයේදී අපිට පේනවා පුද්ගල සම්බන්ධතා අඩු ලක්ෂණය තමයි මේ වැදගත් කොට සලකන්නේ. පුද්ගල සම්බන්ධතා අඩුභාවය. ඉතින් ඒකත් විවේකයට ගොඩාක්ම උපකාරී වෙනවා. සාමාන්‍යයෙන් අපිට පුද්ගලයෝ අවශ්‍යයි. ඒ කියන්නේ අපේ මේ ගත කරන ජීවිතේ තනියම ගත කරන්න බෑ අපි කාටවත්. අනිත් අයගේ උදව් උපකාර සහයෝගයන් මඟ පෙන්වීම අවශ්‍යමයි. දැන් උදාහරණයක් කිව්වොත් ඉතින් උපන් සත්වයාට මව්පිය දෙදෙනාගේ සහයෝගය නැතුව පවතින්න බෑනේ, ජීවත් වෙන්න බෑනේ. අවම වශයෙන් මව්පිය දෙදෙනාගේ සහයෝගය බොහෝ කාලයක් අවශ්‍ය වෙනවා අපිට. ඉතින් ඒ සම්බන්ධතාවයේ තියෙනවා. එතනින් පස්සේ අපේ අවශ්‍යතා සඳහා අපි තවත් පුද්ගල සම්බන්ධතා ගොඩනගා ගන්නවා. ඉතින් ඒවා එක් පැත්තකින් බලපුවම ස්වභාවිකයි. කිසියම් ස්වභාවික තත්ත්වයක් මෙතන පෙන්වන්නේ. අනිත් පැත්තෙන් ඒවා ඇත්ත වශයෙන්ම යම් ප්‍රමාණයකට සංශෝධනය කරගන්න පුළුවන්. අපි ධර්ම මාර්ගයේ ඉදිරියට ආවම මේ අනවශ්‍ය තරම් පුද්ගල සම්බන්ධතා ඇති කරගන්නේ නැතුව ධර්ම මාර්ගයේදී අපිට මේක අවබෝධ කරගන්නවානේ. ඒක විවේකයට බාධාවක් කියලා. දැන් මෙතන මේ පවිවේක කියන වචනේත් එක්ක අනිත් පැත්තට ඉදලා තියෙන්නේ සංගනිකාරාම කියන වචනේ. සාමාන්‍යයෙන් සංඝ කියන්නේ පිරිස කියන එකයි පාලි භාෂාවේ. එතකොට සංගනිකාරාමය කියලා කියන්නේ අර බොහෝ පිරිස් සහිත බව, පිරිසේ ඇලී ගැලී වාසය කිරීම කියන එක. ඒ කියන්නේ පුද්ගල සම්බන්ධතා බහුල බව සහ පුද්ගල සම්බන්ධතා පවත්වා ගැනීම, නඩත්තු කිරීම, පුද්ගලයන් සමග ඇලී ගැලී වාසය කිරීම කියන එකයි සංගනිකාරාමය කියලා කියන්නේ. ආරාම කියන්නේ ඇලී සිටිනවා කියන අදහස. එතකොට ඒක ඇත්ත වශයෙන්ම විවේකයට ලොකු බාධාවක්. ඉතින් අපිට එක පැත්තකින් පුද්ගල සම්බන්ධතා නැතුව බෑ. අනිත් පුද්ගලයන්ගේ උදව් උපකාර සහයෝගයන් මඟ පෙන්වීම අපිට අවශ්‍යයි. ඒ වගේම ඒකම අපිට බාධාවක් වෙනවා. මේ අනිශ්චිත විහරණයට ඒක බාධාවක් වෙනවා. ඒක නිසා අපිට මෙතන තියෙන එක්තරා කලමනාකරණයක් කියලා දෙයක්. අත්‍යවශ්‍ය පුද්ගල සම්බන්ධතා ටික හොඳට තෝර බේරගෙන ඒ ටික විතරක් නඩත්තු කරගෙන යනවා. අවශ්‍ය නොවන පුද්ගල සම්බන්ධතා අත්හැරලා දාන්න. ඒ වගේම ඇතැම් පුද්ගල සම්බන්ධතා තියෙනවා දිගටම පවත්වා ගන්නත් දිගටම නඩත්තු කිරීමේ අවශ්‍යතාවයක් නැහැ ඇත්ත වශයෙන්. ඒ අවස්ථාවට අපි ඒ පුද්ගලයා සමග යහපත් සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නවා. අපේ ඒ කාර්යය අවසන් වුණායින් පස්සේ එතන ඉඳලා අපිට මේ පුද්ගලයා සමග සම්බන්ධතාවයක් පැවැත්වීමේ අවශ්‍යතාවයක් පැනනගින්නේ නැහැ. අපි සරල උදාහරණයක් ගමු. අපි කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් ලබා ගන්න අවස්ථාවක්. අපි මේ බස් එකේ යන අවස්ථාවක් උදාහරණයකට ගමු. ඒකට අපි ගමනක් යනකොට බස් එකකට ගොඩ වුණාම පුද්ගලයෝ දෙන්නෙක්ගේ සේවා
අපි ලබා ගන්න. රියදුරු සහ කොන්දොස්තර කියලා. ඒ දෙන්නගේ සේවය අපිට අවශ්‍යයි අපි බස් එකේ යන තා. එතකොට අපි මේ කාලය තුලම මේ දෙන්න සමග පුද්ගල සම්බන්ධතාවයක් පවත්වන. පුද්ගලයන් දෙදෙනෙක් සමග ඒ සම්බන්ධතාවය පවත්වනවා. එතකොට අපි දැනගන්න ඕනේ මේ කාලය තුල මේ පුද්ගල සම්බන්ධතාවය යහපත්ව පවත්වා ගන්න. අපිට බස් එකෙන් බැස්සයින් පස්සේ මේ පුද්ගලයා දෙන්න එක තවදුරටත් සම්බන්ධතාව පැවැත්වීමේ අවශ්‍යතාවයක් ඇත්තටම නැහැ. අපිට අපි ගමන යන කාලය තුල අපි හිතමු මේ දෙන්න ඊටාම හොඳට අපිට ඒගොල්ලන්ගේ සේවයේ සැපයුවා කියලා. නමුත් ඒ සේවයේ සැපයුවා කියලා එතනින් එහාට ඒ පුද්ගලයන් සමග තවදුරටත් සම්බන්ධතාව පැවැත්වීමේ අවශ්‍යතාවයක් නැහැ. අපි ඒක එතනින් අවසන්. නැවතත් අපට බස් රථයකට ගොඩ වුණායින් පස්සේ මේ පුද්ගලයෝ දෙන්නගේ සේවය අවශ්‍ය වෙනවා. එතෙන්දී අපි මේ සේවය ලබා ගන්නා වූ කාලය තුල යහපත් සම්බන්ධතාවයක් පවත්වා ගන්න. මෙන්න මේ වගේ සම්බන්ධතාවල තියෙන පුද්ගල සම්බන්ධතාවල තියෙන తాවකාලික සම්බන්ධතා. ඒක හුඟක් තියෙන ඇත්තට මෙහෙම ඒවා. ඉතින් අපි මේ කාලය තුල ඊටාම හොඳින් මේ පුද්ගලයන්ට ගරු කරලා පුද්ගලයන් අපිට ලබා දෙන සේවය අගය කරමින් අවංකවම මේ සම්බන්ධතාවයේ පැවැත්වුවොත් අපිට පුද්ගලයන්ගෙන් ලැබෙන සේවා උපරිම තත්වයෙන් ලබා ගන්න පුළුවන් හොඳම තත්වයෙන්. නමුත් අපිට එතනින් පස්සේ සම්බන්ධතාවයේ අවශ්‍ය නැහැ. අනිත් පැත්තෙන් අපි හිතමු අපි බස් එකේ යන කාලය තුල මේ දෙදෙනාගේ සේවය ලැබුණේ අවම වශයෙන් කියලා නැත. ඒක බොහොම නරක තත්වයෙන් ලැබුණු දෙයක් කියලා හිතමු. සමහර අය එහෙම ඉන්නවනේ. බස් රථවල රිය පැදවීම ඊටාම අපරික්ෂාකාරීව. ඒ වගේම කොන්දොස්තරවරු මගින්ට සලකන ආකාරයයි බොහොම නරක විදියට සලකන අය ඉන්නවා. ඒ වගේ දෙයක් කියලා අපි හිතමු. ඒත් අපිට බස් එකකින් බැස්සයින් පස්සේ ඒක අවශ්‍ය නැහැ. අපි මේ පුද්ගල සම්බන්ධතාවය බොහොම බුද්ධිමත්ව හසුරවා ගන්න ඒ කාලය තුල අපි ගැටෙන්නේ නැතුව කටයුතු කරනවා. අපි බස් එකේ යන්න ඕන නිසා. ඉතින් අපි එතනින් ඉවරයි. බස් රථයෙන් බැස්සයින් පස්සේ. එතනින් පස්සෙත් අපිට මේ පුද්ගල සම්බන්ධතාවය අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගේ තියෙනවා తాවකාලික පුද්ගල සම්බන්ධතා කියලා කොටසක්. ඊළඟට තියෙන ස්ථිර පුද්ගල සම්බන්ධතා කියලා කොටසක් තියෙනවා. ඉතින් ඒවත් අපිට අවශ්‍ය වෙනවා. අපි දැන් උදාහරණ වශයෙන් ආවාහ විවාහ වලින් සම්බන්ධතා ගත්තම ඒව හුඟක් වෙලාවට ජීවිත කාලය පුරාම පවත්වාගෙන යනා වූ සම්බන්ධතා. මාපිය දූ දරු සම්බන්ධතා වගේ දේවල්. ඉතින් ඒව වුණත් අපි අපේ පැත්තෙන් ඒව බොහොම විධිමත් විදිහට පවත්වාගෙන යනවා නම් මේ පුද්ගල සම්බන්ධතාවය නැත්නම් අපි ඔකට කියන්නේ සංගණිකාරාමය කියලා. ඒක ඒ පුද්ගලයන් සමග තියෙන සම්බන්ධතා විවේකයට බාධා කරන්නේ නැහැ. දැන් අපි මේ කතා කරන්නේ උසස් පෞරුෂ ලක්ෂණයක් වෙන විවේකය ගැන. ඉතින් විවේකය අපි උපයාසපයා ගත යුතු එකක්. කවුරුවත් අපිට ඒක විවේකය ලබා දෙන්නේ නැහැ. බොහෝ වෙලාවට අනිත් අය අපිට ලබා දෙන්නේ අවිවේකය. ඉතින් අපි විවේකය උපයා ගන්නවා. මේ කාය විවේකයත් හරි වටිනවා. ශාරීරිය පමණ ඉක්මවා වෙහෙසටපත් කිරීම සමහරට ලෙඩ රෝගවලට නොයෙක් දේවල් වලට හේතු වෙන්නත් පුළුවන්. ඒ වගේම වචන කතා බහ වුණත් ආවම කරගන්න පුළුවන් නම් දැන් බුදුදහම මේ නිහඬ බව, නිශ්ශබ්දතාවයේ ආර්ය විවේකයේ කියලා එකක් උගන්වනවානේ. එතන හුඟක් වෙලාවට මේ නිශ්ශබ්දතාවය අගය කරනවා. ඉතින් මේ පැත්ත හුඟක් වටිනවා. අපිට කතා බහ කරන්න වෙනවා. කය වෙහෙසලා වැඩ කරන්නත් වෙනවා. නමුත් ඒක සීමාවක් තියාගෙන අවම කරගන්න පුළුවන් නම් හොඳයි. ඒතර අර මුල් කාරණේ ඒකට හුඟක් උපකාරී වෙන. දැන් අල්පේච්ඡතාවය. බොහෝ බලාපොරොත්තු අපේක්ෂා තියෙනකොට අපිට හුඟක් වැඩ කරන්න වෙනවා. හුඟක් කතා කරන්න වෙනවා. බොහෝ පුද්ගලයන් එක්ක සම්බන්ධතා ගොඩනගා ගන්න වෙනවා. ඒ අපේක්ෂා ඉෂ්ට කරගන්න. එහෙනම් අර පළවෙනි කාරණේ අපිච්ඡතාවයේ හුඟක්ම උපකාරී වෙනවා පවිවේකයට. විවේකයේ උපයාසපයා ගන්න.
ඉතින් මොකද බුදුදහමේ විවේකයේ හුඟක්ම නිර්දේශ කරන්නේ අර ආරම්භයේදීත් අපට විවේකයේ උපකාරී වෙනවා මේ කුසලයේ වඩන්න හුඟක් විවේකයේ අවශ්‍යයි. මැදදී විවේකයේ අවශ්‍යයි මේ කුසලයේ පවත්ව ගන්න. අන්තිමට අපි මේ ධර්ම මාර්ගයේ අගදී මේ පවිවේකයේ භුක්ති විඳින්නන් බවට පත් වෙනවා. මේ කාය විවේකයේ, චිත්ත විවේකයේ, උපදි විවේකයේ භුක්ති විඳින්නන් බවට පරිවර්තනය වෙනවා. ඉතින් ඒක මහා පෞරුෂ ලක්ෂණයක්. අපිට ඕක ගොඩනගා ගන්න පුළුවන් විවේකය කියන එක ඇති කර ගන්න පුළුවන්, ගොඩනගා ගන්න පුළුවන් දෙයක්, අවශ්‍ය දෙයක්. ඉතින් මේ ධම පවිවිත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ සංගනිකාරාමස්ස කියලා අනුරුද්ධ හාමුදුරන්ට මේ මහා පෞරුෂයක ලක්ෂණය වැටහෙනවා. තේරෙනවා මේ උසස් පෞරුෂයක් පවත්වාගෙන යාම සඳහා මේ විවේකය හුඟක් උපකාරී වෙනවා, දායක වෙනවා කියන කාරණා. ඉතින් අපිත් අපේ ජීවිතේ හුඟක්ම උත්සාහ කරන්න ඕනේ මේ විවේකය, පවිවේකය පවත්ව ගන්නට තියාගන්න. ඒක උපයා ගන්න නම් ටිකක් දුෂ්කර වෙනවා. එතකොට පවිවේකයේ බුදුදහමේ අපේ ධර්මයේ විස්තර කරලා තියෙනවා ওই විදිහට කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක වශයෙන්. ඒ තුනේ එකතුවෙන් ලැබෙන දෙයක් හැටියට පවිවේකය. දැන් කාය විවේකය කියන එක පැහැදිලි. කයින් කරන වැඩ කටයුතු, කය වෙහෙසන ප්‍රමාණය අවම කිරීමෙන් ලැබෙන විවේකය. චිත්ත විවේකයේ කිව්වේ අපි ගොඩාක් දේවල් ඔය ලෞකික දේවල් ගැන හිතන, කල්පනා කරන, කාම ගැන, ලෞකික දේවල් ගැන හිතන ප්‍රමාණය අඩු කරපුවාම ලැබෙන විවේකයේ චිත්ත විවේකය. ඊළඟට උපදි කියන එකෙන් අදහස් කරන්නේ මේ මනසේ තියෙන ඇත්ත වශයෙන්ම උපාදානීය ලක්ෂණයෙන් මිදීම තුලින් ලබන විවේකය. කෙලෙස් අඩු කිරීමෙන් කියලා අපිට කියන්න පුළුවන්. එක් රැස් වෙන්නේ, එකතු කරගන්නේ, රැස් කරගන්නේ හුඟක් වෙලාවට මේ මනසේ තියෙන බැඳීම නිසා. ඒ බැඳීම අඩු කරගත්තම ලොකු විවේකයක් ඇති වෙනවා. අර වගකීම් සහගත භාවය, බැඳීම තියෙනකොට හිතට විවේකයේ අඩුයි. උගාක්ම බලන්න අපේ ජීවිතේ වගකීම් බාරගත්තම මොකද තත්ත්වය කියලා. අපි යම් යුතුයකම් වගකීම් කරන්න ඕනේ, ඒවා පැහැර හරින්න කියන එක නෙමෙයි මෙතන අදහස් කරන්නේ. නමුත් අපිට පුළුවන්කම තියෙනවා ක්‍රමයෙන් මේ වගකීම් වලින් නිදහස් වෙන්න, යුතුයකම් වලින් පුළුවන් උපරිම ආකාරයෙන් ඒවා අවම කරගන්න. යුතුයකම් කියන ඒවා නම් අප්‍රමාණ තියෙනවා. කම් කියන්නේ ඉතින් කරන දේනේ, යුතු කියන්නේ කළ යුතු කියන අර්ථයනේ. කළ යුතු දේවල් අප්‍රමාණ තියෙනවා. නමුත් ඉතින් ඒ කළ යුතු දේවල් කියලා ඔක්කොම දේවල් අපි බදාගත්තොත් එහෙම විවේකේ නැති වෙනවා. වගකීම් දැරීම පැත්තත් එහෙමයි, වගකීම් දරන්න පුළුවන්. ඉතින් දක්ෂපක්ෂකම් තියෙන නැත්තන්ට, හැකියාවන් තියෙන නැත්තන්ට වගකීමක් දරන එක අමාරු නෑ. ඊට සුදුසුකම් තියෙන නැත්තන්ට. සුදුසුකම් ඇතත්, දක්ෂපක්ෂකම් ඇතත් අනිත් අයගේ ඉල්ලීමත් එතකොට එනවා. ඉල්ලීම් ඇතත් අපි වගකීම් දැරීමේදී අපි බලන්න ඕන අපි මේ යන ධර්ම මාර්ගයට ඒක කොතෙක් දුරට උපකාරී වෙනවද, සහාය වෙනවද කියලා. ඉතින් එහෙම උපකාරී බාධාකාරී වෙන වගකීම් වලින් පුළුවන් තරම් දුරස් වෙන එකයි සුදුසු. ඉතින් එතකොට මේ විවේකය කියන දේ ඇති වෙනවා. ඉතින් ওই වගේ අපි එක්තරා ප්‍රමාණයකට හොඳ අවබෝධයකින්, ජීවිත කළමනාකරණයකින් තමයි විවේකයේ කියන එක උපයා ගන්න පුළුවන්. එහෙමයි. ඉතින් ඔන්නේ කාරණේ පවිවේකය.
මහා පෞරුෂ උසස් පෞරුෂ ලක්ෂණය. මේ කාර්ය බහුලව වෙහෙස කරව වැඩ බහුල කරගෙන සම්බන්ධතා බහුල කරගෙන ගත කරන ජීවිතය උසස් පෞරුෂ ලක්ෂණයක් වෙන්නේ නැහැ. මහා පුරුෂ ලක්ෂණයක් වෙන්නේ නැහැ ඒක. විවේකීව සංසුන්ව තැම්පත්ව වැඩ බහුලව මේ වැඩ අඩු වෙලා සම්බන්ධතා අඩු වෙලා වගකීම් අඩුවෙන් යුතුයකම් අඩුවෙන් ගත කරන ජීවිතය තමයි උසස් පෞරුෂ ලක්ෂණයක් සහිත ජීවිතය කියලා කියන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගත්තොත් උන්වහන්සේට බොහොම විවේකයේ තිබ්බා. විවේකයේ අත්විඳා. එහෙම ගත කළා ජීවිතය. ඒකයි. ඉතින් ඔන්න ඔය කාරණේ ඊළඟ කාරණේ හැටියට දැක්වෙමු. තුන්වෙනි මහා පෞරුෂ ලක්ෂණේ හැටියට ඊළඟට පෙන්නනවා ආරද්ධ විරිය කියන කාරණේ. හතරවෙනි මහා පුරුෂ ලක්ෂණේ නැත්නම් මහා පෞරුෂ ලක්ෂණේ උසස් පෞරුෂ ලක්ෂණේ හැටියට ආරද්ධ විරියස්සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස කියලා. එතකොට ආරද්ධ විරිය කියන එක අපි දන්නවා වායාමයේ ගැන අපි කලිනුත් කතා කළා. අර ප්‍රධාන සූත්‍රය ඇසුරු කරගෙන විරිය සම්බොජ්ජංග සම්මා වායාම ප්‍රධාන කියන වචන වලින් අදහස් කරනවා කිසියම් විශේෂ ගුණාංගයක්. ආරද්ධ විරිය කියලා මෙතන සඳහන් වෙන්නේ අපි නොපසුබට කියමු මේකට. ආරම්භන ලද වීරිය නොපසුබට වීරිය එහෙම එකක් අවශ්‍යයි. ඇත්තට මේ පద్මාකාර ජීවිතයක් මේ අනිශ්චිත විහරණය තුල ජීවත් වෙන්න නොඇලී නොගැටී නොමුලාව ජීවත් වෙන්න අත් නොහල වීරියක් අවශ්‍යයි. ඒක කුසීත වෙලා බෑ. කුසීත කියන වචනේ තමයි ඒක ප්‍රතිවිරුද්ධ අකුසලතාවයේ හැටියට මෙතන පෙන්වන්නේ. ඉතින් කුසීත භාවයටපත් වෙලා කටයුතු කරන්න බෑ. නිතරම අත් නොහල වීරියක් තියෙනවා. නැත්තම් අපි මේ ඇලෙන්න ඉඩ තියෙනවා. ගැටෙන්න ඉඩ තියෙනවා. මුලා වෙන්න ඉඩ තියෙනවා. ඒකයි. ඉතින් ඔය ආරද්ධ විරිය නිතරම සඳහන් වෙනවා. දැන් සතිපට්ඨාන දේශනාවේ ආතාපි කියන වචනය සඳහන් වෙලා තියෙනවා වීරියට. බෝධිඅංග ධර්ම වල නම් විරිය සම්බොජ්ජංග කියලා, ආර්ය ශ්‍රාංගික මාර්ගයේ සම්මා වායාම කියලා එහෙම සඳහන් වෙනවා. ඉතින් ඒ වගේ යම් යම් තත්වයන් පවත්වා ගැනීමේදී අපිට මේ වීර්ය අවශ්‍යයි. අපි ඒක සතර ආකාරයකින් කතා කරලා තියෙනවා කලින්. අකුසල පැත්තට සහ කුසල පැත්තට වශයෙන් නූපන් අකුසලයේ නූපදවන්න, උපන් අකුසලයේ දුරු කරන්න වශයෙන්. ඒ වගේම කුසල පැත්තට ගියාම නූපන් කුසලයේ උපදවා ගන්නත්, උපන් කුසලයේ පවත්වා ගන්නත්, වැඩි දියුණු කරන්නත් ආදී වශයෙන්. මේ විදිහට වීරිය වෑයම වායාමයේ උත්සාහය අවශ්‍යයි. ඉතින් ඒ ගැන ගොඩාක් දේවල් අපි සාකච්ඡා කරලා තියෙන නිසා කලින් මම හිතන්නේ දීර්ඝ වශයෙන් කතා කිරීම අවශ්‍ය නැහැ. කය මනස දෙකම සමහර වෙලාවට මේ කුසීත කියන தത്വයට නැත්තම් මන්දෝත්සාහයේ ගතියට පසුබහින ගතියට වැටෙන්න පුළුවන්. දැන් ශාරීරික தത്വය අපිට පෙන්වන්නේ මුගක් වෙලාවට ලෙඩ රෝග වලටපත් වීම, ශාරීරික දුබලතා, ඒක ජරා ධර්මයට වැටීම වගේ දේවල් නිසා කායික වැරවැයම වීර්ය කරන්න නොහැකි තත්ත්වයන් වලටපත් වෙනවා. ඒක මෙතන මේ කුසීතකම හැටියට සලකන්නේ නැහැ. දැන් ලෙඩ රෝගයකට ලක්වීම, ඊළඟට වියපත් වෙලා කයින් යම් යම් දේ කරන්න බැරි වීම ඇත්ත වශයෙන්ම.
ඒ වගේ තත්ත්වයන් කුසීත හැටියට සලකන්නේ නැහැ. මෙතන කුසීත කියලා කියන්නේ කායික තත්ත්වය හොඳින් තියෙද්දි වැඩපල කිරීමෙන් උත්සාහවන්තව ක්‍රියාත්මක වීමෙන් තොරව කටයුතු කිරීම. කුසීත කියලා කියන්නේ. එතකොට මේ ලක්ෂණය මනසේ කයේ දෙකේම මානසිකවත් සමහර වෙලාවට පසුබසින අවස්ථා තියෙනවා විවිධ හේතු නිසා. ඉතින් එහෙම පසුබට මානසිකත්වයෙන් දුර්වල මානසිකත්වයෙන් ඉන්නකොට අපේ නිශ්චිත භාවයේ අයින් වෙලා අනිශ්චිත භාවයේ අයින් වෙලා නිශ්චිත භාවයට වැටෙන්න පුළුවන්. මේ අනිශ්චිත භාවයේ පවත්වා ගන්නටයි මේ වීර්යය අවශ්‍ය කරන්නේ. ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව, මුලා වෙන්නේ නැතුව පවතින උත්සාහය අවශ්‍යයි. එතකොට මේ නොපසුබට එහෙම නැත්නම් අත් නොහල වීර්යය, නොපසුබට වීර්යය, අත් නොහල වීර්යය කියලා කියනවා. අන්නේ ස්වභාවය අපිට උපකාරී වෙනවා. ඉතින් අපි ඒකත් පුරුදු පුහුණු කරගත යුතු, පවත්වා ගත යුතු තත්ත්වයක්. උසස් පෞරුෂ ලක්ෂණයක් ආරද්ධ වීර්යය කියන කාරණය. ඉතින් මේ වීර්යයත් අපි කතා කළා. වීර්ය ගැන කතා කරන අවස්ථාවේ දෙපැත්තකට මේක තියෙනවා. එකක් තමයි මේ ලෞකික ජීවිතයේ දිවි පැවැත්ම සඳහා අපේ ලොකු වැරවැයමක්, උත්සාහයක් තියෙනවා. ඉතින් ඒක අවශ්‍යයි. කවුරුත් ජීවිතේ පවත්වාගෙන යන්නට ඕනේ. ඒකට යම් ආකාරයක උත්සාහයක් තියෙන්න ඕන. පුංචි කාලේ ඉඳලම අපි ඒවා හුරු පුරුදු කරනවා. කලකම්මැලි නැතුව උත්සාහවන්ත වෙලා උත්සාහයෙන් යුතුව කටයුතු කරන්නට. ඒ ස්වභාවය අවශ්‍යයි. ඊළඟට ඊටහා ගිහිල්ලා මිනිස්සු පංචකාමයටත් පෙරවැයම් කරනවා, උත්සාහ කරනවා කාමයේ භුක්ති විඳින පැත්තට. ඉතින් ඒයින් අපිට අර ජීවිත පැවැත්මට අවශ්‍ය කරන වීර්ය, උත්සාහය ඒ කොටස අපිට කපා හරින්න බෑ. ඒක තියෙනවා. නැත්තම් ජීවිතේ පවත්ව ගන්න බැරුව යනවා. ඊළඟට අපි වීර්යය යොදන්නේ නිතරම බෝධිඅංග ධර්මයක් විදිහට. විරිය සම්බොජ්ජංගම් භාවේති විවේක නිශ්චිතං විරාග නිශ්චිතං නිරෝධ නිශ්චිතං ඔස්සග පරිණාමින් කියලා නිතරම අර නිකලස් පැත්තට නොඇලීම පැත්තට ඒ පැත්තට තමයි අපි වීරිය තියාගන්නේ. උත්සාහවන්ත වෙන්නේ. අපි දැන් ගත කරන ජීවිතයේ අපේ මේ කල්යාණ මිත්‍රයෝ මේවා අපි සාකච්ඡා කරලා තියෙන බෝධිඅංග ධර්මත් සතිපට්ඨාන දේශනාවේදී අපි සතිමත් බව වැඩි වීම කියන මාතෘකාවෙන් කලින් අපි කරපු සාකච්ඡා මාලාව තුල උත්සාහයේ පැත්තට තමයි අපි බර කරගෙන තියෙන්නේ. වීර්යය බර කරගෙන තියෙන, උත්සාහය බර කරගෙන තියෙන්නේ. ලෞකික පැත්තට නෙමෙයි. ලෞකික පැත්තට උත්සාහවන්ත වීම බර කරොත්, වැඩි කරොත් ඒක නිවනට උපකාරී වෙන්නේ නැහැ. නිවනට බාධාවක් වෙනවා. ඒක නිශ්චිත භාවයට හේතු වෙනවා. ඇලෙන්න, ගැටෙන්න, මුලා වෙන්න හේතු වෙනවා. ඒක නිසා අනිශ්චිත භාවයට උපකාරී වෙන්නේ නිකලස් බව පැත්තට, විවේකයේ පැත්තට, විරාගයේ පැත්තට වීර්ය කිරීමෙන්. මෙතන ආරද්ධ විරිය කියන වචනයෙන් අදහස් වන්නේ අන්නේ පැත්ත. ආරම්භන ලද වීර්ය, නොපසුබට වීර්ය, බහා නොතබූ වීර්ය කියන අදහස. ඉතින් ඒකත් අපිට උපකාරී වෙනවා, අවශ්‍ය වෙනවා. මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්නත්, කුසල් වඩන්නත්, අකුසල් බැහැර කරන්නත් විතරක් නෙවෙයි මේ අපි ගොඩනගාගත්ත ජීවිතේ පවත්වාගෙන යන්නේ. ගොඩනගාගත්ත ජීවිතය කියලා කියන්නේ මෙතන හුඟක් අපි අදහස් කරන්නේ ගොඩනගාගත්ත ලෞකික ජීවිතේ නෙවෙයි. ඒකත් ඉතින් යම් ප්‍රමාණයකට අපි පවත්වා ගන්න ඕනනේ. ගැද්දොරක් හැදුවා නම් අපි ඒක නඩත්තු කරලා පවත්වාගෙන යනවා. නැත්තම් ඒක කඩා වැටෙනවා, අබලදු බල වෙනවා. එහෙම වෙනවනේ.
ඉඩමක් කඩමක් තියෙනවා නම් ඒකත් ඉතින් අපි ජීවත් වෙනකන් ඒව නඩත්තු කරගෙන පවත්වාගෙන යනවා. එහෙම දේවලුත් තියෙනවා. ඒකටත් ඉතින් උත්සාහය වීරිය අවශ්‍යයි. කුසීත වෙලා බෑ. කම්මැලි වෙලා බෑ. නමුත් මෙතන මේ අපි කතා කරන්නේ ධර්ම මාර්ගය තුල ඉතින් විශේෂයෙන් අර හතරවෙනි පදානේ uppannānaṁ කුසලානං ධම්මානං තිතිය අසම්මෝසාය බියෝ භාවය වේපුල්ලාය භාවනාය පාරිපූර්ණිය කියලා දක්වපු විදිහට දැනටමත් අපි මේ උපයාස අපයාගෙන තියෙන දේ ලෞකික දේ නෙමෙයි අපි මේ කතා කරන්නේ අධ්‍යාත්මික දේ. අපි උපයාස අපයාගෙන තියෙන සීල ගුණය, සමාධි ගුණය, ප්‍රඥා ගුණය, සීල සමාධි ප්‍රඥා ගුණ. ඉතින් අන්න ඒක පවත්වාගෙන යාම, ඒක තහවුරු කර ගැනීම, ඒක අසම්මෝස නැත්තම් ඒක දුර්වල වීම ඉඩ නොදී පවත්වාගෙන යාම. ඒ සඳහා අපිට ලොකු වීරියක් අවශ්‍යයි. ඒක තමයි විශේෂයෙන් මෙතන අනුරුද්ධ හාමුදුරුවන්ට කල්පනා වෙන්නේ. මේ ආර්ය ජීවිතය ගත කරන්න කොච්චර ලොකු වීරියක් අවශ්‍යද? අයන් ධම්මෝ මේ ධර්මයේ තුල පවතින නම් ආරද්ධ විරිය පුළුවන්කම ලැබෙන්නේ මේ ආත්මහල වීරිය තියෙන කෙනාට තමයි කියලා. කුසීත කෙනාට බෑ කියලා. ඉතින් ওই කාරණෙත් මහා පෞරුෂ ලක්ෂණයක් හැටියට මෙතෙන්දී පැහැදිලි වෙනවා. අපි ඊළඟ කාරණේටත් ගියොත් ඊළඟට අනුරුද්ධ හාමුදුරන්ට වැටහෙනවා තේරෙනවා උපට්ඨිත සතිස්ස අයන් ධම්මෝ උපට්ඨිත සතිස්ස අයන් ධම්මෝ නායන් ධම්මෝ මුට්ටස් සතිස්ස. ඒතකොට සති ගැනත් අපි දන්නවා දැන් මේ සති කියන කුසලතාවය අපි වඩාගෙන තියෙනවා. මෙතන කියන්නේ උපට්ඨිත සති කියන කුසලතාවය. අපි ඕකට සිංහලෙන් කියන්නේ එළඹ සිටි සිහිය කියලා. වර්තමාන මොහොතේ තමන් පිළිබඳ අවදිමත් බවකින් සාවධාන බවකින් යුක්ත වීම. ඒ විදිහට. ඉතින් උපට්ඨිත සති එළඹ සිටි සිහිය කියලා අපි ඒකට කියනවා. අපි දැන් මේ සති ගැන ගොඩාක් දී සාකච්ඡා කරලා තියෙන නිසා ගොඩක් කරුණු කීම අවශ්‍ය වෙන එකක් නැහැ. ඊටාම කෙටියෙන් කියවොත් මේ මොහොතේ දැන් වර්තමානයේ මේ දැන් තමන් කොතනද ඉන්නේ? මම දැන් කොතනද ඉන්නේ? ඒ වගේම මගේ මේ මොහොතේ භූමිකාව කුමක්ද? මේ මොහොතේ මම කරමින් ඉන්නවා නම් යමක් කුමක්ද මම මේ කරමින් ඉන්නේ? කතා බහකේදී සිටිනවා නම් කුමක්ද මම මේ කතා බහ කරමින් ඉන්නේ? ඒ වගේම යමක් සිතමින් ඉන්නවා නම් කුමක්ද මම මේ සිතමින් ඉන්නේ ආදී වශයෙන් අපිට පුළුවන්කම තියෙනවා සම්පූර්ණ මට පුළුවන් මා ගැන අවදිමත් භාවයක් පවත්වාගෙන යන්න වර්තමාන මොහොතේ. අන්නේ ලක්ෂණය තමයි උපට්ඨිත සති කියන්නේ. උපට්ඨිත සති. මෙතන මේ උපට්ඨිත කියන වචනේ හුඟක් වැදගත්. සතිපට්ඨාන දේශනාවේ උපට්ඨිත කියන වචන වෙනුවට තියෙන්නේ ප ဋ ාණ කියලා. ප ဋ ාණ. ඒ කියන්නේ පවත්වා ගැනීම කියන එක වර්තමාන මොහොතේ. එතකොට මේ ප ဋ ාණ ලක්ෂණය නැත්නම් උපට්ඨිත ලක්ෂණයයි සතිය හුඟක් වැදගත් වෙන්නේ. තමන් වර්තමාන මොහොතේ අවදියෙන් ඉන්නේ. මේ දැන්. එහෙම ඉන්න කෙනාට ඇත්ත වශයෙන්ම අපි කතා කරලා තියෙනවා කල යුත්තේ නොකල යුත්තේ තීන්දුව කරගන්න පුළුවන්. අර අපි අපේ මාතෘකාව අනිශ්චිත විහරණයනේ. එතකොට දැන් නිශ්චිත වෙනවද නැද්ද කියන එක වැටහෙන්නේ තේරෙන්නේ අවබෝධ වෙන්නේ සිහිනුවණින් හිටියොත් තමයි. ඒ සිහිනුවණ නැති තැන
ඇත්ත වශයෙන්ම එළඹ සිටි ගතිය නැති තැන නිශ්චිත වෙන්න පුළුවන්. යමකට ඇලෙන්න පුළුවන්. මේ දකින දෙයට, ඇහෙන දෙයට, පෙනෙන දෙයට, වැටහෙන දෙයට, විඳින දෙයට ඇලෙන්න පුළුවන්, නැත්නම් ගැටෙන්න පුළුවන්. ඊතර වර්තමාන මොහොතේ අපි සිහිය පවත්වනකොට අපිට තේරෙනවා මේ මොහොතේ මම මේ දකින දේ නැත්නම් මට මේ ඇහෙන දේ හේතුඵල ධර්මයක් හැටියට ඇයි ඒක එහෙම ඇහෙන්නේ? ඇයි මේක මේ විදියට පේන්නේ? කියලා ඒක හේතුඵල ධමයක් විදිහට හොඳට වැටහෙනවා. ඉතින් වැටහුණාම අපිට පුළුවන්කම තියෙනවා ඒක ඉතින් අපි දැන් විදර්ශනාත් වඩලානේ ඉන්නේ අනිත්‍ය අනාත්ම ස්වභාවයත් අපිට වැටහෙනවා. ඉතින් අපිට පුළුවන්කම තියෙනවා වර්තමාන මොහොතේ අනිශ්චිතව ඉන්න. මේ දකින දෙයට, අහන දෙයට, විඳින දෙයට, වැටහෙන දෙයට ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්නේ නැතුව කටයුතු කරන්න පුළුවන් මේ එළඹ සිටි සිහිය නිසා. ඒකයි මේ උසස් පෞරුෂ ලක්ෂණයක් හැටියට එළඹ සිටි සිහිය උපට්ඨිත සති ගුණය මෙතන මතු කරලා දක්වන්නේ. ඒකේ අකුසලතාවය නැත්නම් ඒකේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය පෙන්වන්නේ මුට්ට සති කියලා. නැත්නම් විසිරුණු සිහිය, එළඹ සිටි සිහිය නැතිකම මුට්ට සති. මේ පාලි වචන. ඉතින් එතකොට වෙන්නේ අත් නිශ්චිත වෙනවා. එළඹ සිටි සිහිය නැති වෙනකොට මේ පේන දෙයට, ඇහෙන දෙයට, දැනෙන දෙයට, වැටහෙන දෙයට ඇලෙන්න පුළුවන්. ඇලෙනවා විතරක් නෙවෙයි ගැටෙන්නත් පුළුවන්. ඒ පේන, ඇහෙන දේන, වැටහෙන දේ තුල ඇති ඒ දෙහි ඇති ගති ලක්ෂණ වලට මුලා වෙන්නත් පුළුවන්. මුට්ට සති අවස්ථාව. ඒක නිසායි බුදු පියාණන් වහන්සේ මේ උපට්ඨිත සති කියන ගුණය හැමතිස්සෙම අවධාරණය කරන්නේ. මෙතන මේ අනිශ්චිත විහරණයක ඉන්න අනුරුද්ධ හාමුදුරන්ට තේරුණා කොච්චරනම් මේ නොඇලී නොගැටී නොමුලාව ඉන්න අනිශ්චිත විහරණය සඳහා කොයිතරම්නම් මේ එළඹ සිටි සිහිය උපකාරී වෙනවද කියලා. එළඹ සිටි සිහිය. ඉතින් ඒ ගුණය අපේ පෞරුෂය නැත්නම් ආර්ය පෞරුෂය අපි පවත්වා ගත යුතුයි. පවත්වා ගත යුතුයි. සිහිය සතිමත් බව වෙනස් වෙන්න පුළුවන්. ඒකට පමාද කියන වචනේ යෙදিলা තියෙනවා අපේ ධර්මයේ. පමාද. ඉතින් එහෙම වෙන්න පුළුවන්. ඒක නිසා නිතරම අප්‍රමාද ප්‍රමාද නැතිකම. ප්‍රමාද කියන්නේ මෙතන ලේට් කියන අර්ථය නෙමෙයි. අර වර්තමාන මොහොතේ අවදිමත් භාවයෙන් තොරයි කියන එකයි එතන පමාද කිව්වේ. එළඹ සිටි සිහිය සතිමත් බව තමයි අප්‍රමාද කියලා කිව්වේ. ඉතින් අපිට ඒකත් හුඟක්ම උපකාරී වෙනවා. අපි මේ ගත කරන ජීවිතයේ මේ ආර්ය ජීවිතය පවත්වා ගන්න. ওই විදිහට. අපි ඊළඟ කාරණේට ටිකක් අවධානය යොමු කරමු. ඊළඟ කාරණේ සමාහිතස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස. සමාහිත බව මේ වචනේ යෙදෙනවා හැමතැනම. මේ සමාහිත කියන එකෙන් අදහස් කරන්නේ හිත සංසුන් බව, හිතේ තැම්පත් බව, හිතේ කලබල නැතිකම. කලබලය කියන්නේ අපි කිව්වා මේ කෙලෙස් ඇතිවීමට වෙනත් වචනයක් කලබලය කියන්නේ. අපි සිංහලෙන් කලබලය කියන එක අර බිසි වගේ අදහසක් නෙමෙයි. කුප්පා කියන අදහස. ඉතින් ඒ ස්වභාවයේ නැතිකම හිත සංසුන්ව සෑහෙන දුරකට නිකලෙස්ව පවතින අවස්ථාව සමාහිත කියලා කියනවා. සමාහිතං චිත්තං. චිත්තානුපස්සනාවේදීත් ඒක බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරා.
සමාහිතං චිත්තං තිපජානාති අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තං තිපජානාති ආදී වශයෙන් දැන් අපිට මේ පුහුණුව තියෙනවා හිත සමාහිත වෙනවා සමහර වෙලාවක අසමාහිත වෙන වෙලාවලුත් තියෙනවා නමුත් දැන් මේ දෙකටම අපි උපේක්ෂා වෙනවා කොහොම නමුත් සමාහිත බව උගාක්ම උපකාරක ධර්මයක් වෙනවා මේක පවත්වාගෙන යන්න. අනිශ්චිත විහෙරණය තුල ඉන්න මේ සංසුන් මානසිකත්වයේ උපකාරී වෙනවා. මේ සමාහිත බව නැත්නම් අපි සමාධි කියලාත් කියනවා මේ වචනේ පාවිච්චි වෙනවා සමාධි සමාහිත බව ඒක අපි පියවර දෙකකින් අඳුනගෙන තියෙනවා. සමාධි, සමත සමාධි, විපස්සනා සමාධි කිය. ඉතින් සමත සමාධි ලක්ෂණය අපි ඔය අර කාය විවේකයේ, චිත්ත විවේකයේ ආදී ඇති කරගෙන හිත සංසුන් කරගෙන හිත තැම්පත් කරගෙන ඉන්නවා. සමහර විට වැඩ කටයුතු නතර කිරීමෙන්, ස්ථානයෙන් බැහැර වීමෙන්, විවේක ස්ථාන වලට යාමෙන් ඔය පසින්දුරන්ට සහ මනසට ගෝචර වන රූපාදී අරමුණු සෑහෙන දුරට අඩු කිරීමෙන් ඒ වගේම නෙක්ඛම්ම සීලයට පැමිණීමෙන් මේ ආදී දේවල් වලින් අපිට සමත සමාධිය උපදවන්න පුළුවන්. තවත් ඉතින් ඔය සමත කමඨහන් ගොඩාක් තියෙනවානේ. දැන් ඔය අනුස්සති කමඨහන් වගේ මේ බුද්ධානුස්සතිය ආදී වශයෙන් දැක්වෙන දස අනුස්සතියක් අපේ ධර්මයේ කියලා තියෙනවා. tie අනුස්සති කමඨහන් වැඩිමේ සමතය ඇති කරගන්න පුළුවන්. අපි ওই දස අනුස්සති පිළිබඳව ලියපු පොත් තියෙනවා ඒවා විස්තර කරලා. තව පොතක් මම අන්තර්ජාලයට ඇතුළත් කරලා තියෙනවා. ඒකත් මේ ඇත්තන්ට කියවන්න පුළුවන්. අනුස්සති 8ක් පිළිබඳව විස්තර කරන පොතක් ඇතුළත් කරලා ඇති. ඉතින් ඒවා කියව ගන්න පුළුවන්. ඒවෙන් මේ ඒව වඩනකොට සමත සමාධිය වැඩෙනවා. මේ සමාහිත භවයේ මුල් පියවරට අපි එනවා. ඒකයි. ඉතින් හිත තැම්පත් වෙලා තියෙනවා, සංසුන් වෙලා තියෙනවා. తాවකාලිකව වශයෙන්. නමුත් අපිට අවශ්‍යයි මේකේ ඉදිරි පියවර. ඒ පියවර අපි හඳුන්වන්නේ විපස්සනා සමාධි කියලා. ඒ කියන්නේ අපේ හිත සාමාන්‍ය ජීවන තත්ත්වයේ තුල නොකැළඹී පවතින. දැන් අර සමත සමාධියෙන් විස්තර කරනකොට හුඟක් ඇත්තෝ කියන්නේ නීවරණ යටපත් වීමෙන් ඇති වෙන තත්ත්වය කියලානේ. මේ පංච නීවරණ ගැන කතා වෙනවනේ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියලා. එක්තරා මානසික ස්වභාවයන් පහක් පිළිබඳව අපි ඔය ධම්මානුපස්සනාවේ නීවරණ පබ්බේදී අපි ඒවා කතා කරලා තියෙනවානේ. ඉතින් ඒ නීවරණ ධර්ම යටපත් වෙලා තියෙන අවස්ථාව යටපත් වෙලා තියෙනකොට මනස සංසුන්. අන්නේ අවස්ථාව සමත සමාධිය කියලා තමයි හුඟක් ඔය ධර්ම විස්තරවල කියන්නේ. කොහොමනමුත් ඒක අපි න්‍යායික කාරණේ ඒ විදිහට තේරුම් ගමු. නමුත් ප්‍රායෝගිකව ගත්තොත් අපි මේ සමත සමාධිය අත්විඳින්න පුළුවන්, අත්විඳිය යුතු එකක්. ඉතින් පුළුවන් හැම වෙලාවෙම මේ සමාධිය පවත්වා ගන්නවා. හිත සංසුන්ව තැම්පත්ව තියාගන්න. හැබැයි මේ සමාහිත බව අසමාහිත වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ අර අපි දැක්ක චිත්තානුපස්සනාවේදී අපිට පෙන්නලා දුන්නා. සමාහිතං චිත්තං විතරක් නොකිය අසමාහිතං චිත්තං කියලා තෙතෙන්දී අනිත් පැත්තත් පෙන්නලා දුන්නා. මේ සංසුන්ව පවතින හිත සමහර වෙලාවට නොසංසුන් වෙනවා. කලබල ගතියකට වැටෙනවා. කඩිමුඩි ගතියකට වැටෙන හිත.
එතකොටත් අපිට ඒ ගැන සතිය පවත්වන්න පුළුවන්. අර සමහර වෙලාවට අපි දකිනවා බොහොම නිසල නිශ්චල ජලාශ. සමහර වෙලාවට අපි මෝදයිනට වගේ ගියොත් පේනවා කොච්චරවත් කැළඹෙන රළ ගහන කැළඹුණු ජලතලයක් ජලාශයක්. ඒ වගේම සමහරට අපි භාවනා මධ්‍යස්ථානයකට වගේ තැනකට ගියොත් අපිට පේනවා එතන සංසුන්ව ගත කරන මිනිස්සු. ඊළඟට අපි පොළට වෙළඳ පොළ වගේ තැනකට ගියොත් කෑකෝ ගහන එහෙ මෙහෙ යන කලබලෙන් කටයුතු කරන මිනිස්සු අපි දකිනවා. ඒතර ඔය දෙපැත්තම තියෙනවානේ. ඔය වගේ තමයි අපේ හිත. විතක සමාහිතං චිත්තං සංසුන් හිතක් පවතින. තවත් විතක අසමාහිතං චිත්තං. ඒකයි ස්වභාවය. ඉතින් අපිට මේ සමාහිත චිත්තේ හුඟක් උපකාරී වෙන හුඟක් අවශ්‍ය කුසලතාවයක්. ඒකයි. ඉතින් එයින් වඩාත් උපකාරී වෙන්නේ මේ විපස්සනා සමාධිය. විපස්සනා සමාධියේ ලක්ෂණය සතියයි එතෙන්දි ප්‍රමුඛ වෙලා තියෙන්නේ. වර්තමාන මොහොතේ දකින අහන විඳින වැටහෙන දේ කොයි මට්ටමේ තිබුණත් ඒක මොනතරම් ලොකු පරාසයක එහා මෙහා වීමක් තිබුණා. ඒකෙන් චංචල නොවි අපේ හිත පවත්වා ගැනීම. ඒකයි මේ සමාහිත. ඒ සමාහිත බව ඒ අපිට ගොඩාක් උපකාරී වෙනවා මේ අනිශ්චිත විහරණය. අර අසමාහිත වුණොත් තමයි හිත කලබල වුණොත් තමයි හිත නොසන්සුන් වුණොත් තමයි අර නිශ්චිත වෙන්න හුඟක් ඒක බලපාන. යමක ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න ඒක බලපාන. ඒකයි. ඉතින් අන්නේ විදිහට අනුරුද්ධ හාමුදුරන්ට වැටහෙනවා මේ අනිශ්චිත විහරණය මේ පద్මාකාර ජීවිතය සඳහා කොයිතරම්නම් මේ සමාහිත බව හිත සංසුන් කරගෙන කටයුතු කිරීම උපකාරී වෙනවාද කියලා. අසමාහිත වුණ ගමන්ම මේ ධර්මයේ පිහිටලා ඉන්න බැරි වෙනවා. අයන් ධම්මෝ කියන එකෙන් අදහස් කරන්නේ මෙතෙන්දී මේ ධර්මයේ පිහිටා සිටීම. අපි හැමෝම දැන් ධර්මයට ඇවිල්ලා සුපටිපන්න වෙලා සෝතාපන්න වෙලා සීක වෙලා ඉන්නේ. සුපටිපන්න සෝතාපන්න සීක කියන වචන වලින් අදහස් කරන්නේ ධර්ම මාර්ගයට පිවිසි කියන අදහස. පිවිසිලා විතරක් නෙවෙයි දැන් අපි සීක ප්‍රතිපදාවට ඇවිල්ලා ආර්ය මාර්ගයේ වඩලා ඒ ಗುಣ වඩාගෙන ඉන්නේ ඇත්තෝ අපි. අපිට තියෙන අභියෝගය ಗುಣ රැකගන්නේ කොහොමද කියන එකයි. ඒක හරි අමාරු වැඩක්. අපි මේ වඩාගත්ත ಗುಣ රැකගන්නේ කොහොමද? පවත්වාගන්නේ කොහොමද? අන්න ඒකට තමයි මේ ඒක පවත්වා ගැනීම තමයි මේ ආර්ය පෞරුෂය කියලා කියන්නේ. මහා පුරුෂ උසස් පෞරුෂය කියලා. ඒකත් නිකම් බෑ. ඒකටත් යම් ගුණාංග අවශ්‍යයි. මේ කතා කරන්නේ අපි වඩාගත්ත ගුණාංගමයි. මේ ගුණාංග පවත්වා ගැනීමෙන්මයි ආර්ය පෞරුෂය තවදුරටත් පවත්වාගත හැකි වෙන්නේ. ඉතින් ඔන්න ඔය සමාහිත බව නැත්තම් සමාධි ගුණය අත්‍යවශ්‍යයි. ඒක සමත සමාධියක් හැටියට අපි පුරුදු වෙන්න ඕන. එදිනෙදා ජීවිතය තුළ සමාහිත බව පවත්වා ගන්න. ඒක පුරුදු පුහුණු කරගන්න. ඊළඟට අපිට විවේකීව ඉන්න බෑ හැමතිස්සෙම. වැඩ කටයුතු රාජකාරී යුතුයකම් වගකීම් කාර්යබහුල ජීවිතයකට අපි වැටෙනවා. එතකොටත් මේ සමාධි තත්ත්වයේ තියෙනවා. එතකොට තියෙන සමාධිය අපි හඳුන්වන්නේ විපස්සනා සමාධිය කියලා. ජීවිතේ කාර්යබහුල වෙලා දැන් තියෙන්නේ. දැන් ජීවිතේ වැඩබහුල වෙලා තියෙන්නේ. රාජකාරී යෙදිලා ඉන්නේ. වැඩවල යෙදිලා ඉන්නේ. පුද්ගල සම්බන්ධතා පවත්වමින් ඉන්නේ. එහෙත් හිත සංසෝ. ඒ කොහොමද? ඒ තමයි මේ ලොකු අවබෝධයක ඉන්නවනම්
ඉතින් ඊළඟට කියන කාරණේ බැලුවොත් අන්න ඒ වගේ එකක්. ඊළඟට කියන්නේ පඤ්ඤාවන්ත. පඤ්ඤවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. ඒ කාරණේටත් අපි ටිකක් අවධානය යොමු කරමු. අනුරුද්ධහාමුදුරන්ට වැටහෙනවා මේ ආර්ය ජීවිතය පවත්වා ගන්න නම් ලොකු ප්‍රඥාවක් අවශ්‍යයි. ප්‍රඥාවන්ත භාවයකින් කටයුතු කරන්න ඕන. පඤ්ඤවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා හත්වෙනි කාරණේ අනුරුද්ධහාමුදුරන්ට වැටහෙනවා. කොයිතරම්නම් මේ සඳහා ප්‍රඥාවන්ත භාවයක් අවශ්‍යද කියලා. ප්‍රඥාවන්ත භාවය කියලා ඇත්තටම මේ ඇලෙන්න හේතු වෙන දේ මොකද්ද? ගැටෙන්න හේතු වෙන දේ මොකද්ද? මුලා වෙන්න හේතු වෙන්නේ කුමක්ද? නොඇලෙන්න, නොගැටෙන්න, නොමුලා වෙන්න හේතු වෙන දේ මොකද්ද කියලා හරියට මේක තෝරා බේරගන්න. මූලික වශයෙන්. විශේෂයෙන් මේ මට්ටමේදී පඤ්ඤාවන්ත භාවයට හුඟක් අදාළ වෙන්නේ, ඇතුළත් වෙන්නේ මේ නාම රූප ධර්මවල යථා ස්වභාවය අවබෝධ කරගෙන සිටීම. අපි කලින් කතා කරලා තියෙනවා මේ මිනිස්සෙක්ගේ වැටහෙන නුවණ, වටහා ගැනීමේ හැකියාව වර්ධනය කරන්න පුළුවන් පඤ්ඤා, අභිඥා, පරිඥා දක්වා කියලා. එතකොට පඤ්ඤා මට්ටමේදී අපි දැන් දන්නවා තියෙන්නේ හුඟක්ම හොඳ නරක, පිනපව, කුසලය, අකුසලය, කළ යුත්ත, නොකළ යුත්ත, සදාචාරය, දුරාචාරය වගේ දේවල් දැන සිටීම. අවබෝධ කරගෙන සිටීම. ඒ අවබෝධය තුළ නිතරම කටයුතු කිරීම. එහෙම නැති වුණොත් අර ඇලෙන ගැටෙන මුලාව. අපි දෙකම දන්නවා. දෙකම දන්න නිසා දෙකම එක්ක ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ. හොඳට ඇලෙන්නෙත් නැහැ, නරක එක්ක ගැටෙන්නෙත් නැහැ. හොඳ නරක දෙක තියෙන්නේ ඇලෙන්න ගැටෙන්න නෙමෙයි. හොඳ තියෙන්නේ ක්‍රියාත්මක කරන්න. හොඳට ඇලෙන්න නෙමෙයි. නරක දෙය කියන එක තියෙනවා නම් ඒක තියෙන්නේ ගැටෙන්න නෙමෙයි. ඒක දුරු කරන්න. හොඳ ගැන කියන්නේ භාවේ තබ්බං, නරක ගැන කියන්නේ පහතබ්බං කියලා. බුදු පියාණන් කොහෙවත් හොඳට ඇලෙන්න කියන්නේ නැහැ. හොඳට ඇලෙනවා කියලා කියන්නේ ආය අකුසලයක් හදාගන්නේ. නරක එක්ක ගැටෙන්න කියන්නේ කොයි වෙලාවක. නරක එක්ක ගැටෙනවා කියන්නේ ආය අකුසලයක් හදාගන්නේ. කුසලය වෙන්නේ හොඳ යහපත් දේ වැඩිම, භාවනා. ඊළඟට අයහපත් දේ පහාන. ඒක කුසලය. ওই විදිහට ප්‍රඥාවන්තකමේ මූලික ලක්ෂණය පඤ්ඤවතෝ කියුවම පඤ්ඤාවන්ත භාවයේ මූලික ලක්ෂණය ඔය. ඉතින් එතනම තියෙනෝනේ අනිශ්චිත ගතිය. හොඳ දේ තියෙනවා. හොඳ දේ ක්‍රියාත්මක කරනවා. නමුත් හොඳට ඇලෙන්නේ නැහැ. හොඳ දෙයට, හොඳ තැනට, හොඳ කෙනාට, හොඳ ගතිගුණයට අපි ඇලෙන්නේ නැහැ. ඒවා තියෙනවා. අපි ළඟත් තියෙන හොඳ ගතිගුණ. අනිත් අය ළඟත් හොඳ ගතිගුණ තියෙනවා. හොඳ තැන් තියෙනවා, හොඳ දේවල් තියෙනවා. ඒ කමක් නැහැ. හොඳ දේ හොඳයි. ඒක තව ඕනනම් අපිට හොඳ දේවල් වැඩි දියුණු කරන්නත් පුළුවන්. නමුත් අපි හොඳ දෙයට ඇලෙන්නේ. අනිත් පැත්තෙන් නරක දේවලුත් තියෙනවා. නරක තැන්, නරක පුද්ගලයෝ, නරක ගතිගුණ. මේවා තියෙන්න පුළුවන්. නමුත් ඒවා තියෙන්නේ ගැටෙන්න නෙමෙයි. පුළුවන් විදිහට සාකච්ඡා සම්මන්ත්‍රණ කරලා, උත්සාහ කරලා, වීර්යය කරලා, තේරුම් කරලා, වටහලා දීලා පහතබ්බා බැහැර කරන්නටයි ඒවතේ. ඒතර දැන් අපි දෙකම ගැන උපේක්ෂයි. හොඳ ගැනත් උපේක්ෂයි, නරක ගැනත් උපේක්ෂයි. ගාක් අය හොඳ නරක දෙක එක්ක
ඇලීම ගැටීම කියලා දෙයක් හදාගන්න. මේ ලක්ෂණය හුඟක් අයට තියෙනවා. එහෙම වුණොත් අපිට කියන්න වෙනවා එතන ප්‍රඥාව නැහැ කියලා. හොඳ දෙයකට කවුරු හරි ඇලෙනවා නම් ප්‍රඥාව නැහැ. නරක දෙයක ගැටෙනවා නම් ඒත් ප්‍රඥාව නැහැ. ඒක නිසා මේ ඇලෙන්නේ ගැටෙන්නේ නැති ජීවිතේ. ඒකට තමයි අපි අනිශ්චිත කියන්නේ. ප්‍රඥාව ඕන. අනුරුද්ධහාමුදුරන්ට තේරුණා මේ කොච්චර ප්‍රඥාවන්ත භාවයක් පවත්වාගත යුතුද මේ අනිශ්චිත විහරණයට කියලා. ඒ කියන්නේ මේක උන්වහන්සේගේ ජීවිතයේ අත්දැකීම හැටියට තිබිලා තියෙනවා. අත්දැකීම මේ කල්පනාවට එන්නේ වැටහෙනවා. ඒකයි පටිභාණය වැටහීම ඇති වෙන. ඊළඟට තවත් එහාට ප්‍රඥාව දියුණු කරපුවාම තියෙන්නේ අභිඥා පරිඥා තත්ත්වය. මේ හැම දෙයකම යථා ස්වභාවය හොඳට වැටහිලා තියෙනවා. ඉතින් එහෙම වැටහිලා තියෙනවා නම් කොච්චර පහසුද බලන්න මේවයි ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව ඉන්න. ගාක් පහසුයි. ගාක් ලේසියි. මේවා අනිත්‍ය දේවල් හැටියට තේරෙනවා නම් හැම දෙයක්ම අනිත්‍යයිනේ. ඒක ගැන විවාදයක් නැහැනේ දැන් අපිට. අහවල් දේ නම් අනිත්‍ය නැහැ කියලා අපිට සංවාද කරන්න විවාද කරන්න විවාද මුඛයක් නැහැ. මේ අභිඥා පරිඥා තත්ත්වයට ආපුවෙන් පස්සේ අපිට වාද කරන්න දෙයක් නැහැ. කවුරු එක්ක වාද කරන්නද? මොනවා අල්ලගෙන වාද කරන්න? සියල්ල අනිත්‍ය නම් නේ, සියල්ල අනාත්ම නම් දැන් එහෙම නැති තත්ත්වයන් යටතේ මේ වාද විවාද තියෙන රණ්ඩු සරුවල් තියෙන. දැන් අර අපි දන්න සූත්‍ර දේශනාවක් නෙමේ මදුපිණ්ඩික සූත්‍රය. ඉතින් එතන ඒ සිද්ධියේදී බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා ශාක්‍ය දණ්ඩපාණි ශාක්‍ය කියන කෙනා අහන තමුන්නාසේ මොන වාදයකින් කිං වාදි සමනෝ ගෝතමෝ කිමක්ඛාය. මොකද්ද තමුන්නාසේගේ වාදේ? මොනවාද තමුන්නාසේ කියන්නේ? බුදුරජාණන් වහන්සේ කියන්නේ මං වාද කරන්නේ නැති එක තමයි මගේ ස්වરૂපය. මම මොනවා ගැන වාද කරන්නද? මොනවා ගැන සංවාද කරන්නද? ඉතින් එතනම පේනවනේ අනිශ්චිත බව. දැන් සංවාද කරන්න වාද කරන නම් මොකක් හරි අල්ලගෙන තියෙනවනේ. අල්ලගන්න දෙයක් නැහැ. ඇයි? අපිට තේරෙනව වැටහෙනව හැමදේම නාම ධර්ම රූප ධර්ම හැටියට තියෙන දේවලු. නාම රූප එකට එකතු වෙලා සත්ව පුද්ගල හැටියට විවහාරයෙන් අපි සත්ව පුද්ගල ද්‍රව්‍ය භාණ්ඩ වස්තු හැටියට විවහාර කරන දේ ඒ හැම දෙයකම අනිත්‍ය අනාත්ම ස්වභාවය අපිට ප්‍රත්‍යක්ෂයි. එහෙනම් දැන් මේවා එක්ක සංවාද කරන්න තියෙනවද විවාද කරන්න තියෙනවද? ගැටුම් ඇති කරගන්න තියෙනවද? ඇත්තටම එහෙම දෙයක් නැහැ. එහෙම දෙයක් නැහැ. ඒ මොකද අර ප්‍රඥාවෙත් ඉහළට එනකොට අභිඥා පරිඥා තත්වයට අපි එනකොට අපිට තේරෙනවා මෙතන එහෙම දෙයක් නැහැ කියලා. ඉතින් අනිශ්චිත විහරණයට එන්න මේ උසස් පෞරුෂ ලක්ෂණ මේ වඩාගත් කුසලතා අතිශයින් උපකාරී වෙනවා. නොයි විදිහට අනුරුද්ධ හාමුදුරන්ට මේ උසස් පෞරුෂ ලක්ෂණ වැටහුණා, තේරුණා, අවබෝධ වුණා. ඉතින් ওই කාරණා 7 අපි අවධානයට ලක් කරේ. තව බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කර කාරණේ අපි ඊළඟ සාකච්ඡාවේදී අවධානයට ලක් කරමු. එතකොට මේ කාරණා 7 අපිච්චතා, අල්පේච්ඡතාවය, සන්තුට්ඨිතා, සතුට, පවිවේක, විවේකය, ආරද්ධ විරිය, අත් නොහල නැත්තන් නොපසුබට වීරිය, උපට්ඨිත සති, එළඹ සිටි සිහිය, සමාහිත හිත සංසුම් කර
සංසුන් හිත සහ පඤ්ඤවතෝ ප්‍රඥාවන්ත භාවය කියන මෙන්න මේවා මහා පුරුෂ ලක්ෂණ. මහා පෞරුෂ ලක්ෂණ. උසස් පෞරුෂ ලක්ෂණ. බුදුදහමේ පෙන්නන. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ මේවා සාදු සාදු අනුරුද්ධ සාදුකෝතං අනුරුද්ධ යන්තං මහා පුරිස විතක්කං විතක්කේසි කියලා අර අනුරුද්ධ හාමුදුරුවන්ට වැටහුණු කාරණා බුදුරජාණන් වහන්සේ අනුමත කළා. මේ තමයි මහා පෞරුෂ ලක්ෂණ කියලා. ඉතින් ওই කාරණා ඔය අපි මේව සාකච්ඡා කරන්නේ දැනුම සඳහාම නෙවෙයි. දැනුමත් අපිට අවශ්‍යයි. නමුත් ඊටත් වැඩිය අපිට ඌමනා කරන දෙයක් තමයි මේ අපි ගොඩනගාගෙන තියෙන මේ ආර්ය ජීවිතය පවත්වා ගන්නවා. එසේ පවත්වා ගැනීමට අපි අනිශ්චිත විහරණය කියලා කිව්වේ. ඒ සඳහායි මේ කාරණා උපකාරී වෙන්නේ. දැනටමත් අපේ මේ කල්යාණ මිත්‍රයන් ළඟ මේ ගුණාංග ඇති. ඉතින් හොඳයි මම වෙනදා වගේ මේ මගේ කරුණු පැහැදිලි කිරීම සූත්‍රයේ සාකච්ඡා කිරීම අපි නතර කරනවා මෙතකින්. ඉතින් ඉතිරි කාරණේ ටිකක් ගැඹුරු කාරණයක් නිසා අපි ඒක ඉතිරි කරනවා පපංච කියන කාරණේ. නිප්පපංච රාමස්සායන් ධම්මෝ නිප්පපංච රතිනෝ නායන් ධම්මෝ පපංචාරාමස්ස පපංච රතිනෝ කියලා බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරන කාරණේ අපි ඒක ඊළඟ සාකච්ඡාවේදී කතා කරමු. සුපුරුදු විදියට හෙට නෙමෙයි අනිද්දා අපි නැවත දහම් හමුවට එකතු වෙනවා සුපුරුදු වෙලාවෙම. හොඳයි එහෙමනම් අපි මෙතෙන් සිට වෙනදා වගේ දන් සභාවින් නැත්තන්ට සාකච්ඡාවට අවස්ථාව සලසමු. හැමෝම ධර්ම මාර්ගයේ නැත්තෝ හැමෝම බණ භාවනා කර නැත්තෝ හැමෝටම ජීවිත අත්දැකීම් ගොඩාක් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි බණ භාවනා කරලා ඉන් ලබාගත් කුසලතා රැසකුත් හැමෝගෙම ජීවිතවල තියෙනවා. ඉතින් ඒවත් එකතු කරගෙන තවත් අපිට බෙදා හදාගත යුතු දේවල් තියෙනවා නම් එහෙම බෙදා හදාගමු. ඒ වගේම මේ අපි කතා කරන ධර්ම මාර්ගයේ මොන හරි දහම් ගැටලු ආදී දේවල් තියෙනවා නම් ඒවත් අපි සාකච්ඡා කරමු. කල්යාණ මිත්‍ර සමාජයක් නිසා අපිට ඕනෑම දෙයක් සාකච්ඡා කරන්න පුළුවන්. අපිට තියෙන ප්‍රශ්න ගැටලු දහම් මගේ නැත්තන්ට ප්‍රශ්න ගැටලු නැහැ කියන්නේ නැහැ. ප්‍රශ්න ගැටලු අවසන් වුණු අවස්ථාව තමයි රහත් භාවයේ හැටියට සැලකන්නේ. එතනින් මෙහා පැත්තේ සීක ජීවිතය තුළ ප්‍රශ්න ගැටලු තියෙන්න පුළුවන්. එහෙම දේවල් තියෙනවා නම් අපි ඒවා සාකච්ඡා කරමු. හොඳයි එහෙමනම් මෙතෙන් සිට අපේ ධම් සභාව සාකච්ඡා මණ්ඩපයක් කරගමු. යමක් ඉදිරිපත් කරන්න සාකච්ඡා කරන්න තියෙනවා නම් අපි ඒ සඳහා යොමු වෙමු. හොඳයි ඒ සඳහා කාලය. ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව්. ස්වාමීන් වහන්සේ මේ නාම රූප ධර්මයන්ගේ ස්වභාවය නොදන්නා අසුතවත් පුතුජණයා එයා ඉන්න තැන ඉඳලා නේද මේ අනිශ්චිත විහරණයෙන් යුතු කෙනා දෙස බලන්නේ. එවිට කෙසේද ස්වාමීන් වහන්සේ එතන මේ ගැටලුව විසඳගන්නේ? ඒක ගැටලුවක්. ඔබතුමී කියන කාරණේ හරි. දැන් අපි අනිශ්චිත විහරණය තුල අපි හිටියට අසුතව පුතුජන අපේ මේ විහරණේ දිහා බලයි යම් කෝණයකින්. අපි හිතමු සරල උදාහරණයක් ගත්තම අපි සරල ජීවන පැවැත්මක් කරගෙන යනවා කියලා. ඒකනේ අපි අනිශ්චිත විහරණයේ ලක්ෂණේ. එතකොට අර අසුතව පුතුජන මේක දිහා බලයි යම් කෝණයකින්. බලනවා විතරක් නෙවෙයි ඒක ගැන යම් විවේචන විමර්ශන යෝජනා චෝදනා ආදී දේවලුත් ඉදිරිපත් වෙන්න පුළුවන්. එතකොට ඒක අපි තේරුම් ගන්නවා එයා
නාම රූප ධර්ම වල යථා ස්වභාවය තේරුම් අරගෙන ඉන්න ආකාරය නැත්නම් අපේ මේ ආර්ය ප්‍රතිපදාව තේරුම් අරගෙන නැහැනේ. අසුතව පුදුජන කියනකොට එහෙම තේරුම් ගැනීමක් නැහැනේ. එතකොට එයා දක්වන ප්‍රතිචාර කල්යාණ මිත්‍රයෙක් මේකට දක්වන ප්‍රතිචාර වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. ඔව්. එතකොට ඒක හැබැයි අපිට ප්‍රශ්නයක් නෙමෙයි. මතු පිටින් ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එයා අපිට කියනවා වෙන්න පුළුවන් ඔය විදිහට කටයුතු කරන්න බෑ, ඔය විදිහේ ජීවිතයක් ගත කරන්න බෑ. ඔක ඔහොම නෙමෙයි, ඔයිට වැඩිය වෙනස් විදිහට කටයුතු කරන්න ඕනේ කියලා. එහෙම අපි මේ පැත්තට යොමු කරන අදින ගතියක් තියෙන්න පුළුවන්. සමහර විට අපේ මේ සරල චාම් අනිශ්චිත විහරණය විවේචනය කරනවා වෙන්නත් පුළුවන්. ඒ වගේ නොඑක් දේවල් තියෙන්න පුළුවන්. නමුත් ඒක අපි තේරුම් ගන්න අපේ පැත්තෙන් දැන් මෙයා මේ විදිහට හැසිරෙන්නේ කටයුතු කරන්නේ එයාගේ දැනුමේ තේරුමේ ප්‍රමාණය අනුව. ඒක හරියට නිකන් උදාහරණයකින් කිව්වොත් දැන් අපි පොඩි ළමයි එක්ක ගත කරන ජීවිතය යම් වෙලාවක අපි වැඩිහිටිය වුණාට පොඩි ළමයි එක්ක ජීවත් වෙනවනේ. ලාබාලා එක්ක. එතකොට අපිට පේනවා ඒගොල්ලන්ගේ හැසිරීම හරි බොළඳයි. ඒගොල්ලෝ ප්‍රතිචාර දක්වන විදිහ යම් යම් දේවල් අපි කරන දේවල් ඒගොල්ලෝ තේරුම් ගන්න විදිහ අපි කරන දේවල් වලට ඒගොල්ලෝ ප්‍රතිචාර දක්වන විදිහ හරිම වෙනස්. එක්තරා බොළඳකමක් නොතේරුම්කමක් පෙන්නනවා ලදරුවන්ගේ ළමයින්ගේ ජීවිතවල. ඉතින් නමුත් අපි දන්නවා අපි මේ මොහොතේ ජීවත් වෙන්නේ ළමයි එක්ක. පොඩි ළමයි එක්ක, නොමේරු ළමයි එක්ක, අත්දැකීම් නැති කුඩා දරුවෝ එක්කයි මම මේ ජීවත් වෙන්නේ කියන ඒ සතිමත් භාවයේ ඒ සිහිනුවන අපිට තියෙනවා. ඒක නිසා අර පොඩි ළමයින්ගේ ලාබාල හැසිරීම, බොළඳ හැසිරීම සම්බන්ධය අපිට ඇත්තට මේක ගැටලුවක් නැහැ. ගැටලුවක් නැහැ. මොකද අපි දන්නවා ඒගොල්ලෝ ගැන. අන්න ඒ වගේ තමයි අසුතවා පුදුජ්ජන්ල තමයි ලෝකේ බහුතරයේ ඉන්නේ. එතකොට අපි ජීවත් වෙන්නේ ඒගොල්ලොත් එක්ක. කල්යාණ මිත්‍රයෝ හුඟක් අඩුයිනේ. ඇත්ත තත්ත්වය ඒකනේ. ඉතින් අපිට මේක හැබැයි ප්‍රතිචාර දැක්වීම නම් එක්තරා ප්‍රමාණයකට ගැටලුකාරී කියන්න පුළුවන්. නමුත් අපේ පැත්තෙන් ඒක අපි ගැටලුවක් කරගන්නේ නැතුව ඉන්න පුළුවන් නේ. මගේ අදහස නම් ඒක. මොකක්ද ඔබ මේක තව අදහස් තියනවද ඒ ගැන? එහෙමයි සර්. තමන්ගේ අවබෝධය තුළ ජීවත් වෙනවා නම් ඉතින් ගැටලුවක් නැතිව. ඔව්. මේක හොඳ කාරණයක්. මතු පිටින් ගැටලුවක් වගේ පේන්න පුළුවන් නේ. අනිත් නමුත් අපිට පුළුවන් ඒක ගැටලුවක් බවට පත් කරගන්න නැතුව කටයුතු කරන්න. අවබෝධය තියෙනවා. ඔව්. එහෙමයි අපහාමුදුරනේ. ඒ කාරණේට මම තව පොඩ්ඩක් යමක් එකතු කරන්නත් කැමතියි. මේ දැන් අපි අසුතව පුදුජ්ජන්ලත් එක්ක ගත කරන ජීවිතයේදී ටික දුරක් සමහර අවස්ථාවල ඒගොල්ලන්ට අනුකූල භාවයක් අනුහුරු බවක් අපිට පෙන්වන්න සිද්ධ වෙනවා. ඒකෙන් කියන්නේ අපි පව් කුසල් කරනවා කියන එක නෙමෙයි. දැන් අර පොඩි ළමයි එක්ක වැඩ කරනකොට අපි ඒගොල්ලන්ට පොඩ්ඩක් අනුකූලතාවයක් පෙන්වන්නේ නේ. ඒගොල්ලෝ නැත්නම් ඒගොල්ලෝ අඬනවා, නැත්නම් ඒගොල්ලෝ මේ තරහ ගන්නවා. ඒ වගේ ලක්ෂණයක් තියෙනවා. අපි මේ ලද බොළඳ වැඩේ අපි දන්නවා ලාබාල වැඩක් කියලා. ඒගොල්ලෝ එක්ක සෙල්ලම්පත් වෙනවා නම් අපිට ඉතින් ඒක ඒ වගේ දෙයක් යෙදිලා ඉන්නවනේ. නමුත් අපි දන්නවා මේ බාල බොළඳ වැඩ කියලා. ඒ වගේ එක්තරා දුරකට පව් අකුසල් සීමාව පන්නන්නේ නැතුව මේ අසුතව පුදුජ්ජන්ලත් එක්ක ගත කරන ජීවිතයේ යම් අනුහුරු බව අනුකූලතාවයක් අපිට පෙන්වන්න වෙනවා. විශේෂයෙන් අපි ගත්තොත් සමීපම සමාජිකයෝ ජීවිතේ ඒ කියන්නේ ස්වාමි පුරුෂයා භාර්යාව දූ දරුවෝ අම්මා තාත්තා එකට වැඩ කරන යාළු මිත්‍රයෝ මේ වගේ අපේ සමීපම සමාජික පිරිසක් ඉන්නවනේ. ඉතින් ඒගොල්ලෝ අසුතව පුදුජ්ජන අය නම් ඒගොල්ලන්ගෙන් 100% බැහැර වෙලා අපිට ඉන්නත් බැරි නිසා එක්තරා දුරකට ඒගොල්ලන්ගේ මනාපයට රුචිකත්වයට අනුව අපිට වැඩ කරන්න සිද්ධ වෙනවා. දැන් අපි සරල උදාහරණයක් කිව්වොත් අපි හිතමු
අපි සතුටු වෙන දේවල් වලින් නෙමෙයි ඒගොල්ලෝ සතුටු වෙන්නේ. ඒගොල්ලෝ ඊට වැඩිය අපි සතුටු වෙන්නේ දැන් අපි දන්නෝ සන්තුට්ඨිතා කියන මේ ගුණාංගය අපි කතා කරා. අපි සතුටු වෙන්නේ ටිකක් ආදී විදිහට උසස් විදිහට. නමුත් ඒගොල්ලෝ කාලා බීලා ඇඳලා පංචකාමයේ භුක්ති විඳලා සතුටු වෙන මට්ටමේනේ අසුතව පුතුජන්ලා. එතකොට ඒගොල්ලන්ගේ සතුට යාර ඒගොල්ලෝ සතුටු වෙන්නේ ඒක බෙදා ගන්න අපිටත් ආරාධනා කරනවානේ. දැන් අපිටත් එන්න කියනවා පාටියට. ඒගොල්ලෝ සතුටු වෙන්නේ පාටි දාලා කියලා අපි හිතමු මේ උදාහරණයක් කියන්නේ. එතකොට අපිටත් ඒගොල්ලෝ ආරාධනා කරනවා. ඒගොල්ලන්ගේ සතුට ඒගොල්ලොත් එක්ක බෙදා ගන්න. අර පොඩි ළමයි සෙල්ලම්පත්තු වෙනවා වගේ වැඩක් මේක. ඉතින් අපිත් ඔය පොඩ්ඩක් ළඟට ගිහිල්ලා පොල් කට්ටක් කිට්ටු කරලා දෙනවනේ. එහෙමයි කියලා. ඒ වගේ අපි දන්නවා මේක ඕලාරික පහත් සතුටක්. ඒ වුණාට අර ඉතින් මේගොල්ලොත් එක්කනේ අපි ජීවත් වෙන්නේ කියලා ඉතින් ඈතින් දුරින් ඉඳගෙන ඒක ටිකක් ඒ ඕලාරික තත්වයට අපි ඇදගෙන වැටෙන්නේ නැහැ. අපි ඔය ආදීනව දන්නවා. නමුත් අපිට පුළුවන් ඈතින් ඉඳගෙන ඒගොල්ලෝ එක්ක යම් ප්‍රමාණයකට ඒක බෙදා හදා ගන්න. එතකොට අර මොකද එහෙම නැති වුණොත් අර සමාජික සම්බන්ධතාවය පුද්ගල සම්බන්ධතාවය එහෙම ගැටලු ඇති වෙනවා. එහෙමයි සර්. ඒක වළක්ව ගන්න පුළුවන් එක්තරා දුරකින් එක්තරා සීමාවකින් ඉඳගෙන ඒගොල්ලන්ගේ ජීවිතවල ඔය තියෙන දේවලුත් ටිකක් බෙදා හදාගත හැකි. අපි පවට අකුසලයට වැටෙන්නේ නැතුව. එතන සම්‍යක් ප්‍රයෝගයක් පාවිච්චි කරනවා. ඔව් ඇත්ත වශයෙන්ම ඉතින් ප්‍රඥාවන්ත බවයි වීරියයි ඒකට තමයි අපි සම්‍යක් ප්‍රයෝග කියලා කියන්නේ. සම්‍යක් ප්‍රයෝගයේ තියෙන ලක්ෂණය තමයි මේ වචනේ වැදගත්. මේ කපටිකමක් නෙමෙයි. වංචනික භාවය නෙමෙයි සම්‍යක් ප්‍රයෝගය කියලා කියන්නේ. අපි පවෙට අකුසලයට වැටෙන්නේ නැතුව අපිව බේරගෙන අර අනිත් පුද්ගලයාත් එක්ක ගැටුමක් ඇති කරගන්න නැතුව අපි කටයුතු කරනවා. එතන තමයි සම්මා ප්‍රයෝග කියන එකනේ. ඔය අපි සිංහලට සම්මා ප්‍රයෝග කියන වචනේ යොදාගෙන තියෙන්නේ. දැන් ප්‍රයෝග කියන්නේ pāli වචනේ ප්‍රයෝග නැත්නම් ප්‍රයෝග. හැබැයි ප්‍රයෝගය නිතරම සම්මා වෙන්න ඕන, යහපත් වෙන්න ඕන. එතකොට සම්මා ප්‍රයෝගයේ ලක්ෂණය අපි පවට අකුසලයට වැටෙන්නේ නැහැ. ඊළඟට අර අනිත් පුද්ගලයාත් එක්ක ඇති වෙන්න තියෙන ගැටුම ප්‍රශ්නය අපි හසුරුවා ගන්න, පාලනය කර ගන්න. ඒක නිකන් අර උදාහරණයකින් කිව්වොත් අපි අර අටුවා කතාවක තියෙන අර ස්වාමි පුරුෂයා රජුරුවන්ගේ මස් සපයන්න මේ වැඩි නායකයා. මේ භාර්යාව මේ සෝතාපන්න කෙනෙක්. ඉතින් ඒ වුණාට එයා උදේට ඒ අවශ්‍ය කරන කලමනා ටික ඔක්කොම සම්පාදනය කරලා දෙනවා. එයා දඩමේ යන්නේ නැහැ. එයා පව් කරන්නේත් නැහැ. එයා මුකුත් කරන්නේ නැහැ. ඉතින් මෙයාව එයාගේ මට්ටමට ගන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේ ස්වාමි පුරුෂ භාර්යා සම්බන්ධය මේ අවුල් කරගන්න බැහැනේ. ඒක නිසා ඒක තමයි සම්මප්‍රයෝගය කියන්නේ. තමන් පවට අකුසලයට වැටෙන්නේ නැහැ. තමන් ඒකට අනුබල දෙන්නේ නැහැ. නමුත් අර ඈතින් දුරින් ඉඳගෙන අර සම්බන්ධතා අවුල් කරගන්න නැතුව ප්‍රශ්න ගැටලු ඇති කරගන්න නැතුව ඒ සීමාවේ ඉඳගෙන. ඒකට ලොකු දක්ෂකමක්, ලොකු සීනුවන, ලොකු වීරියක් අවශ්‍යයි. ඒ මට්ටමේ පවතින. ඒක සයන්හන්ස හරියට මල නොතලා පෙළිබුණා වගේ වැඩක්. ඔව් ඒ වගේ දෙයක් නේ. ඔව් එහෙම කියන්න පුළුවන්. ඇත්තටම ඕවා තමයි මේ අනිශ්චිත විහරණය කියලා අපි කතා කළ යුතු දේවල්. කොහොමද අපි මේ අනිත් මිනිස්සුත් එක්ක මේ සාමාන්‍ය සංකීර්ණ කොච්චරවත් වෙනස් වෙන මේ අසුතව පුදුජන්ලත් එක්ක ගත කරන ජීවිතේ කොහොමද අපි මේ පద్මාකාර ජීවිතේ පවත්වගන්නේ? මේ ඒගොල්ලොත් එක්ක ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව කියන එකනේ. ඒක තමයි මේ කුසලතාවය. මේ ධර්ම මාර්ගයේ යනකොට සාරිණහස ඒක හරියට තියෙනවා. ඔව් තියෙනවා. ඇත්තටම තියෙනවා. මේ හැමෝම අපිත් එක්ක ජීවත් වෙන හැමෝම අපේ මට්ටමේ කල්යාණ මිත්‍රයෝ නෙවෙයිනේ.
එහෙමයි. හොඳයි, වෙනත් අපිට දහම් හමුවට කතා බහ කළ යුතු දේ නැතිනම් අපිට පුළුවන් දහම් හමුව අවසන් කරන්න. එතකොට අපි මේ අද සාකච්ඡාවටත් අපි ඉදිරිපත් කරගත්තේ මේ අනිශ්චිත විහරණය කියන මාතෘකාවමයි. ඉතින් ඒ සඳහා අපි බුද්ධ දේශනා අපේ ධර්ම සාහිත්‍යයේන කරුණු එකතු කර ගැනීමක්, ගොනු කර ගැනීමක් එක පැත්තකින්, ඊළඟට අපිට තියෙන ජීවිත අත්දැකීම් ආදී දේවල් බෙදා හදා ගැනීමක් හැටියටයි අපි මේ දහම් හමුව පවත්වාගෙන ඉන්නේ. ඉතින් අපි හෙට නොවේ අනිද්දා නැවතත් දහම් හමුවට එකතු වෙලා මේ සූත්‍රය ඇතුළත් ඉතිරි කාරණේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දහම් හමුව අපි නිමා කරන්න කැමති. අපි මේ කතා කළ ධර්ම කාරණා ඇත්ත වශයෙන්ම අපි හැමෝගෙම ජීවිතවල දැනටමත් තියෙන කාරණා. නමුත් මේවා මේ විදිහට පවත්වාගෙන යන එක සෑහෙන දුෂ්කරයි, අමාරුයි. මොකද අපි ජීවත් වෙන ජීවන වටපිටාව හුඟක් වෙලාවට ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න, ඒවට අතහිත දෙන, ඒවට උදව්පකාර කරන, සහයෝගය දෙන වටපිටාවකට වඩා නිතරම හේතුඵල ධර්මානුකූලව මතුවලා ඉන්නේ ඊට වඩා වෙනස් වටපිටාවක්. ඉතින් අපි ඒක අවබෝධ කරගත යුතුයි, තේරුම් ගත යුතුයි. මේ තේරුම් ගැනීම අපි ළඟ තියෙනවා නම් තමයි අපිට මේ අනිශ්චිත විහරණය නැත්තම් නොඇලී නොගැටී නොමුලාව ගත කරන ජීවිතය පවත්වා ගන්න පුළුවන් වෙන්නේ. ඒකට අපිට පద్මාකාර ජීවිතය කියලා කියන්නත් පුළුවන්. ඉතින් ඒකයි මේ වගේ කරුණු අපි මේ සූත්‍ර දේශනා පදනම් කරගෙන මේව සාකච්ඡා කරන්නේ. දැනට අපි මේ අනුරුද්ධ මහා විතක්ක සූත්‍රය තමයි සාකච්ඡාවට අරගෙන තියෙන්නේ. හොඳයි, අපි අනුරුද්ධ හාමුදුරුවන්ට ඇති වුණු වැටහුණු කාරණා 7 අපි සාකච්ඡා කළා. 8 වෙනි කාරණේ අපි මතුවට කතා බහ කරමු. අදත් වෙනද වගේම අපේ දහම් හමුවට නොඑක් තැන්වල ඉඳගෙන ලෝකේ පුරා සම්බන්ධ වුණු අපේ කල්යාණ මිත්‍ර හැම දෙනාටම අපගේ ගෞරවයේ කල්යාණ මිත්‍රත්වය පළ කරමින් මේ ඇති කරගත්තා උතුම් ධර්ම අවබෝධය මේ ජීවිතයේදීම මේ අනිශ්චිත විහරණේ නම් වූ උතුම් තත්වය පවත්වාගෙන සියලු ක්ලේශ ධර්මයන් දුරු කරගෙන නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නට උපනිශ්‍රේ වේවා, උපකාරී වේවා, හේතු වාසනා වේවා කියන උතුම් අදිෂ්ඨානය අපි ඇති කරගමු. ඒ අදිෂ්ඨානයෙන් යුතුව අදත් සදාම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හැම දිනාටම. සුවපත් වේවා.